නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ ආවුසෝ අරිය ශාවකෝ භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධගාමිනී පටිපදංච පජානාති ඉත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡං ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ති. බෝගහකොටුව විජේතිලකාරාමාධිපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ තුළු පූජනීය සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසී වාසනාවන්ත විනතුනි අද දවසේදී මේ පින්වත් ඇත්තන් දැන් මේ සූදානම් වෙලා තිබෙන්නේ මේ ලෝකයට පහළ වී වදාළ ඒ ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකෙට දේශනා කරන්න යෙදුනා වූ ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කිරීම සඳහායි. ඒ නිසා මනාකොට ඒ ධර්මය අවබෝධ කරගන්නවා කියන ඒ සිත පිහිටවාගෙන තමන්ගේ දෙසවන් මනාකොට යොමු කරගෙන සිතින් හොඳට ඒ ධර්මය නුවණින් විමස ධර්ම ශ්‍රවණය කරන්නට මේ හැම දිනම සූදානම් වෙන්නෝ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී වදාළේම පිනතුනි ඔබත් මමත් මේ දෙව් මිනිස් සහිත මුළු ලෝකයා කෙරෙහිම මහා කරුණාවෙන්මයි. සසරකින් හැම දුකකින්ම ඊතර වෙන්නට නොදන්නා වූ මේ ලෝකයා කෙරෙහි පතලා වූ මහා කරුණාව හේතු කරගෙන තමයි සාරා සංකල්ප ලක්ෂ්‍යයක් පුරාවට මේ අත සංසාරයේ සැරිසරසර පාරමී ධර්මයෝ සම්පූර්ණත්වයට පත් කරගනිමින් උත්තරීතර බුදු පදවිය ලබා ගන්නට යෙදුණි. ඒ බුදු පදවිය තුල තිබෙන්නේ එකම එක අරමුණයි, ඒ වෙන දෙයක් නෙවෙයි. මේ දුකට වැටිලා සිටින ඔබවත් මාවත් මේ සංසාර ගමනේ අත මුදවාලීම් කියන මෙන්න මේ ඒකායන අරමුණම පමණයි. ඒ නිසා උන්වහන්සේ තුල අංශු මාත්‍රයකදු ආසාවක්, ලෝභයක්, තෘෂ්ණාවක්, ඒ තෘෂ්ණා ආදී සහගත වුණු ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක් ඒ බුදු පදවිය තුලින් වෙනත් ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ බුදු මුවින් දේශනා කොට වදාළ ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ නිසා ඒ දුක් ගිවා දමන උත්තරීතර ඒ ධර්මය නිසා
සදා සැනසීමටපත් වුණු සත්වයෝ අප්‍රමාණ වෙනවා. අපි මේ වනතුරු ඒ පමණින් ඒ ශක්තිය පමණින් අපි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උත්තරීතර ධර්මයේ ආශ්‍රසිල්ල ලැබමින් අපි ඒ සැනසීම සොයා යන ගමනක් තුල නිරත වෙමින් තමයි අපි හැම දිනෙකම මේ ආකාරයට සිටින්නේ. අන්න ඒ නිසා අපිට මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ඒ උත්තරීතර ධර්මයේ සරණ පිහිට රැකවරණය හැර වෙනත් සරණක් වෙනත් රැකවරණයක් වෙනත් අවබරණක් අපි කාටවත්ම ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට සැපයටපත් කරන්නට දුකින් අත මුදවාලන්නට ඒ සත්වයින්ට අවබෝධ වන ආකාරයට විවිධ ආකාරයේ දහම් ක්‍රියාවන් දහම් න්‍යාය ක්‍රමවේදයන් පෙන්වා දෙමින් මේ ලෝකයාට ඒ ධර්මය අවබෝධ කළ දෙන්නට මහත් උත්සාහයක් තුළ නිරත වුණා. හැම දිනම හැම කෙනෙක්ගේම මේ මානසික ස්වභාවය නුවණේ ස්වභාවය එකම ආකාරයකට නොවන නිසා විවිධ න්‍යාය ක්‍රමවේද ඔස්සේ තමයි ඒ පුද්ගලයන්ට ගැළපෙන ආකාරයට සසර පුරුදු කරලා තිබෙන ඒ ධර්ම මාර්ගයන් වලට අනුව ඒ ඇත්තන්ගේ ජීවිත දිස බලලා ඒ ධර්මය අවබෝධ කළ දෙන්නට උන්වහන්සේ උත්සාහය දැරුවේ. ඒ නිසා අපිත් අන්න ඒ ආකාරයට අපේ අවබෝධයන් හැකියාවන් පරිදි ඔබගේ අවබෝධය හැකියාව පමණින් ඒ තථාගත ධර්මය අපි අවබෝධ කරගන්නට යෙදෙනවා. හොඳින් තමන්ගේ දිසවන් යොමු කරගෙන ඒ ධර්මයේ කෙරෙහි නුවණින් හොඳින් විමසාගෙන ඒ ධර්මය ශ්‍රවණය කරන්නට හැමදිනම අදිෂ්ඨාන තබා ගන්නට ඕනේ. අදත් අප දේශනා වශයෙන් ඒ තෝරා ගන්නට යෙදුනේ පසුගිය කාල පරාසය වගේ අපි සිත කඩගෙනමින් යන ඒ දේශනා පිළි සම්මා දිට්ඨි කියන සූත්‍රය තුල එන තවත් එක දහම් න්‍යාය ක්‍රමයක් ඔබ හමුවේ තබලා ඒ ධර්මාභෝධය ලබා දෙමින් සම්මා දිට්ඨිය දියුණු කරලැනීමේ අදහසින් අපි මේ දේශනාව සිද්ධ කරන්නට යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනා මෙන්න මේ ආකාරයට විශේෂයෙන්ම අපි දන්නවා මේ දේශනාව ඒ තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ ප්‍රඥාවෙන් අධිපති අග්‍ර වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි මේ දේශනාව දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ දේශනාවේ තුල අද දවසේ අපි දේශනා කරන්නට මාතෘකාව වශයෙන් තබා ගත්තේ භවය කියන මෙන්න මේ ප්‍රධාන අරමුණ මාතෘකාව පදනම් කරගෙන ඒ සම්මා දිට්ඨියට පිවිසෙන ආකාරය පිළිබඳව තමයි ඒ ක්‍රමයේ තුලින් පැහැදිලි කරලා දෙන්නේ. මාතෘකා පාඩය අපි නැවත ටිකක් සිහිවත් කරගත්තොත් යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ යතෝ කෝ ආවුසෝ භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධගාමිනී පටිපදංච පජානාති ඉත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති කියලා ආකාරයට ඒ දේශනාව තුළ සඳහන් වෙනවා. ඒ සඳහන් කළේ භවංච පජානාති මේ භවය කියන එක යම් කෙනෙක් නුවණින් අවබෝධ කරගන්නවා. ඒ වගේම භව සමුදයංච පජානාති
භවයේ සමුදය භවයේ හට ගැනීම පිළිබඳව නුවණින් යම් කෙනෙක් අවබෝධ කර ගන්නවාද ඒ වගේම භව නිරෝධංච පජානාති භවයේහි නිරෝධය පිළිබඳව ඒ නිරෝධය කියන්නේ මොකක්ද කියලා යමෙක් නුවණින් අවබෝධ කර ගන්නවද දැන ගන්නවද භව නිරෝධගාමිනී පටිපදංච පජානාති ඒ භවයේහි නිරෝධ කරන භවයේ නිරෝධ කරන වැඩ පිළිවෙල මාර්ගය කියන්නේ කුමක්ද කියලා ඊතනත්තා නුවණින් දැන ගන්නවද ඉත්තාව තාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඔහු එපමණකින් සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා කියලා අපිට දේශනා කරනවා. එනම් සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා දෙයක් කෙනෙක් උජුගතාස්ස දිට්ඨි. ඔහුගේ දෘෂ්ටිය ඍජු දෘෂ්ටියක් බවට පත් වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ යමෙක්ගේ දෘෂ්ටිය ඍජු වුණාද එනම් ඔහු ඒ ධර්මයේ කෙරෙහි නොසෙල් වෙන ප්‍රසාදයට පත්තු තැනැත්තෙක් බවට පත් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති. අනිපමණකින් ඔහු මේ නිර්වාණය නැමැති ධර්මයේ කෙරෙහි මනා කොට පිහිටියා වූ තැනැත්තෙක් වෙනවා කියන එක අපිට ඒ ධර්මයේහි සඳහන් වෙන්නට යෙදෙනවා. එහෙනම් අපි බැලුවොත් මනා කොට අපි ඒ නිර්වාණය තුල පිහිටා සිටින්න නම් ඍජු දෘෂ්ටියක් ගත්තෙක් බවටපත් වෙන්න නම් සම්මා දිට්ඨික තැනැත්තෙක් බවටපත් වෙන්න නම් අන්න අපි මෙන්න මේ කියන ඒ භවයත් භව සමුදයත් භව නිරෝධයත් භව නිරෝධ කරන මාර්ගයක් කියන මෙන්න මේ සතර ධර්මයේ පිළිබඳව අපි ඒ භවය පිළිබඳව සතර ආකාරයෙන් අවබෝධයට අපිපත් වෙන්නට ඕනේ. එහෙනම් අපි බැලුවොත් එහෙම ඒ භවය කියන කාරණාව පිළිබඳව පිනතුණි මේ සංසාර ගමන එනතිනම් මේ භව පැවැත්ම තුල අපි ගමන් කරන කාල පරාසය කොපමණද කියන එක කාටවත්ම කියන්න පුළුවන්කම හැකියාව ඇත්තේ නැහැ. ඒ තරමට අති දීර්ඝ වූ තැනක් තමයි මේ භවය කියලා කියන්නේ. දෙව් මිනිසුන් ගමන් කරන ඒ භවයේහි ආරම්භයක් දකින්න බැරි බව, ඒකේ අවසානයක්ද නැති බව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නට යෙදුණා. මෙබඳු අති දීර්ඝ සංසාරයකට වැටුණු මෙන්න මේ දෙව් මිනිසුන් අතර දෙව් මිනිසුන්ගෙන් ගන්නකොට යම් කිසි කරුණු දෙකක් තුල පිහිටලා තමයි මේ දෙව් මිනිසුන් මේ අනවරාග කාලයක් පුරාවට මේ සංසාරේ ගමන් කරන්නට යෙදුනේ. සංසාරේ තුල තමන් යම් අදහස් දෙකක් තුල පිහිටාගෙන සසරට පත් වෙලා සිටිනවා. කෙනෙක් මේ භවය තුල මේ භවය වරදවාගෙන භවය කෙරෙහි වැරදි ආකාරයෙන් දකිමින් විපරීත වූ සංඥාවටපත් වෙමින් ඇතැම් කෙනෙක් මේ භවයෙන් මිදීමට අකමැත්තෙන් භවය තුල හැකිලී වාසය කරනවා. මේ භවය තුල හැකිලීගෙන වාසය කරනවා. එතකොට ඒ වගේම තමයි යම් කෙනෙක් මේ භවය තුල අතිධාවනය කරන කෙනෙක් බවට පත් වෙනවා. භවයේහි අතිධාවනය කරමින් කෙනෙක් සිටිනවා. මෙන්න මේ කියන කරුණු දෙකටපත් වෙලා තමයි මේ සසරට වැටී සිටින දේව මිනිස් ඇතුළු මේ ලෝක සත්වයෝ සසර පැවැත්ම සිද්ධ කරන්නේ. කෙනෙක් මේ භවයේහි හැකිලීගෙන වාසය කරනවා කියන්නේ භවයෙන් මිදීමට අකමැත්තෙන් භවයේ හැකිලී ගන්නවා කියලා කියන්නේ කොහොමද?
ඒ දෙව් මිනිසුන් අතර කෙනෙක් සිටිනවා මෙන්න මෙයාගේ ආකාරයට යායි භවය දකින්න. ඒ කොහොමද? භව රාමා වික්කවේ භව රතා භව සම්මෝදිතා තේසං භව නිරෝධාය ධම්මේ දේසියමානේ න චිත්තං පක්ඛන්දති. මේ දෙව් මිනිසුන් ඉන්නවා මේ භවය තුලම සතුටු වෙන. භවයෙන්ම සතුටු වෙන බවක් දකිනවා. ඒ අය මේ භවය තුල සතුටු වෙන්න පුළුවන් බව දැකලා භවෙහි බොහෝසෙයින් සතුටු වෙමින් භවයේ රැඳී සිටිනවා. ඒ වගේම තමයි භව රත මේ භවයෙහි ඇලීගෙන වාසය කරනවා. භවය කියන්නේ ඇලී ගත යුතු දෙයක්. භවය තුල සැපයක් දකිනවා. ඒ සැපය ස්ථීරසාර වූ හරවත් වූ සැපයක් ලෙස දකින නිසා ඒ දැනැත්තෝ මේ භවයට බොහෝසෙයින් ඇලී වාසය කරනවා. ඒ වගේ තමයි මේ දැනැත්තන් භවයේ සතුට දැකලා භවයේ සැපය දැකලා භවයට ඇලෙමින් ඒ භවය ප්‍රාර්ථනා කරමින් ගත කරනවා. මෙන්න මේ වගේ භවයේ සැපේ දැකලා සතුටු වෙමින් එළෙමින් ප්‍රාර්ථනා කරමින්ම වාසය කරන්නා වූ තැනැත්තාට කොපමණවත් භව නිරෝධයක් කරන්න කියලා ධර්මයක් දේශනා කළා. ධර්මයක් ඇසුණත් ඒ තැනැත්තාට භවයෙන් මිදෙන්නට හිත නැගෙන්නේ නැහැ. වෙන්නේ තව තවත් භවයේ තුලම හිත හැකිලීගෙන වාසය කරනවා. මිදීමක් නොකොට භවයෙන් හැකිලීගෙන එයා වාසය කරනවා. ඒතර ඒ නිසා අන්නේ බඳු තැනැත්තාට ඒ ධර්මයේ කෙරෙහි සිත මනාකොට පිහිටන්නේ නැහැ. භව නිරෝධයක් සඳහා කරන ධර්මයේහි සිත පිහිටීමක් වෙන්නේ නැහැ යාට. නේද? එහිඳ යාගේ සිත ඒ ධර්මයේහි පැහැදීම වෙන්නේ නැහැ. භවයට කෙරෙහි ඒ නිරුද්ධ කරන භවය නිරුද්ධ කරන ධර්මයට පැහැදීමක් නැත්නම් ස්ථීර සාර වූ අදහසක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර අන්න ඒ ආකාරයට කෙනෙක් මේ භවයේහි ඇලී ගැලි වාසය කරනවා. හැකිලීගෙන භවයේම පවත්තන භවයේම සොයන ප්‍රාර්ථනා කරන කෙනෙක් බවට පත් වෙනවා. එසේ නොවිච්ච ඇතම් කෙනෙක් සිටිනවා ඒ තමන් ඒ ආත්මීය අදහස තුළ පිහිටාගෙන නේද? සත්පුද්ගලෙක් ඇත්තටම ඉන්නවායයි කියන මේ දැක්මක් තුල පිහිටාගෙන ඒ සත්පුද්ගල භාවයෙන් ලබන ඒ ආත්ම භාවය බොහෝ ආදීනව සහිතයි. යම් භවයක් වෙනවා නම් ඒ භවයේ මොනම ආත්ම භාවය ලැබුවත් ඒක බොහෝ ආදීනව සහිතයි කියලා කෙනෙක් දකිනවා. එහෙම දකින ඒ ආත්ම ලබ්ධිය ගත්තු සත්‍ය පුද්ගලයා ඒ ආදීනවේ දකින නිසා භවය ඉක්මවා යන විදිහට යා කටයුතු කරනවා. ඒ කියන්නේ භවේ නේවකෝ පනේකේ අට්ඨීයමානා හරායමානා jigucchamaana විභවං අභිනන්දන්ති. මේ භවය නිසා යන්නේ තැනැත්තා බොහෝසින් වෙහෙසටපත් වෙලා සිටිනවා. බොහෝසින් භවය නිසා එයා පෙළෙනවා. ඒ වගේම මේ භවය නිසා එයා ලැජ්ජාවටපත් වුණු කෙනෙක් බවට පත් වෙලා සිටිනවා. භවයෙන් පිළිකුලටම එයාපත් වෙලා සිටිනවා. අන්න එහෙම ඉන්න කෙනාට භවයේ කෙරෙහි ඇලීගෙන වාසය කිරීමේ හිතක් එයාට ඇතිවන්නේ නැහැ. එයාට සිටින්නේ මේ භවයේ බොහෝ පීඩාකාරී ආදීනව ඇති භව දකින නිසා, එසේ හිතන නිසා එයා මගේ මේ ආත්මය, මාගේ මේ සත්පුද්ගල වශයෙන් අරගත්තු මේ ආත්මයාගේ නොවීම මොනතරම් සැපයක් වේද කියලා එයා ආත්මයාගේ නැති බව පිණිස එයා ජීවිතේ පිළිපදින තැනැත්තෙක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි යථාර්ථවත් වූ ධර්මයක් අහන්ට නොලැබිච්ච, දන්නේ නැති ඒ තැනැත්තා මේ භවයේ හැකිලෙමින් භවයේම පැවැත්ම සිද්ධ කරන හැටි. ඇතම් කෙනෙක් ඒ භවය ඉක්මවා යන ආකාරයට පිළිපදිමින් ඒ තැනැත්තාටද භවයේ පැවැත්මම සිද්ධ වෙනවා. එහෙනම් ඒ කෙනාට කවදාවත් මේ භවයේ පිළිබඳව ඇතිතතු අවබෝධ නොවන තාක් එසේ වැරදි ආකාරයෙන් පිළිපදින තාක් කාලයක් යා මේ සසර
උරුම වුණා වූ තැනැත්තෙක්ම බවට යාපත් වෙනවා. නේද? යාට ಜಾති උරුම වෙන කෙනෙක් වෙනවා. ජරාව උරුම කරගෙනම වාසය කරන කෙනෙක් වෙනවා. ව්‍යාධිය මරණය මෙයාදී දුක් වලින් නොමිදීගෙන වාසය කරන්නා වූ තැනැත්තෙක් බවට ඒ තැනැත්තාපත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයේ පැවැත්මකින් යුක්තව තමයි දැන් ඉබඳු තැනැත්තාගේ වාසය සිද්ධ වෙන්නේ. එහෙනම් අන්න ඒ භවය පිළිබඳව අපි යථාර්ථය දැන ගැනීම කරගත යුතු වෙනවා නේද? එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ භවයේ හැටියට දේශනා කළේ? මොකක්ද අපිට භවයයි කියලා දේශනා කරන්නේ? අපිට සම්මාදිට්ඨි සූත්‍රය තුල පෙන්නනවා කතමංච ආවසෝ භව. භවයේ යන කුමක්ද? තයෝ මේ ආවසෝ භවෝ කාම භවෝ රූප භවෝ අරූප භව. ඔන භවය කියන එක තුන් ආකාරයයි. කොහොමද? කාම භව, රූප භව සහ අරූප භව කියන මෙන්න මේ තුන් ආකාරයට බුදුරජාණන් වහන්සේ අපට භවය පිළිබඳව දක්වලා තියෙනවා. ඒ දේශනාව තුළ ඒ ආකාරයෙන් භවය දක්වනවා. එතකොට අභිධර්ම දේශනාව තුළ ගන්නකොට අභිධර්ම දේශනාව තුළ තවත් ඒ භවයේ පිළිබඳව තවත් විස්තර කරලා දක්වනවා. තත්ත කතමං භව. දී දේන භව. ඒ කියන්නේ භවය එහි භවය යනු කවරේද? භවය යනු භවතිති භව. ඒ කියන්නේ භවය යනු වෙන නිසා භවය කියලා කියනවා. ඊට පස්සේ භව කියන වචනේ අදහස සාමාන්‍ය තේරුම් ගත්තොත් වෙන නිසා භවය කියලා කියනවා. නේද? වෙන නිසා භවය. කුමක්ද වන්නේ? කුමක් වෙන නිසා භවය වෙනවද? අපිට පෙන්නවා මෙන්න මේ භවයේ ද්වි දේන භව. ඒ කියන්නේ භවය දෙවදෑරුම් වෙනවා. කොහොමද දෙවදෑරුම් වෙන්නේ? අත්ති කම්ම භවෝ අත්ති උපපත්ති භව. ඔන්න ඒ දෙආකාරයකට වෙන භවය. වෙනුව මොකක්ද? කර්ම භවය සහ උපපත්ති භවය. සාමාන්‍ය කියන උපපත්ති භවය කියලා සාමාන්‍ය කියන. එතකොට මෙන්න මේ කියන උපපත්ති භවය කියන මේ දෙවදෑරුම් වශයෙන් තමයි මේ වෙන භව. නැත්තම් භවය කියන එක මේ සිදුවන්නේ කියන එක අපිට එහි දක්වලා පෙන්නනවා. ඒතර අපි එතනින් දැනගත්තොත් එහෙනම් එතනදී කර්ම භවය කියලා කියන්නේ මොකක්ද කියලා. මේ කර්ම භවය වශයෙන් අපිට ඒ දේශනාව තුල දක්වනවා තත්ත කතමෝ කම්ම භව. ඒ කියන්නේ කර්ම භවය යන කවරේද? පුඤ්ඤාවි සංකාරෝ අපුඤ්ඤාවි සංකාරෝ ආනිඤ්ජාවි සංකාරෝ. ඔන්න භවය තුන් ආකාරයි. කොහොමද? ඒ කියන්නේ කර්ම භවයේ තිබෙදෑරුම් පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර සහ ආනිඤ්ජාවි සංකාර කියන ආකාරයට. දැන් ඒතකොට මෙතනදී දැන් කර්ම භවය කියලා කියනකොට අපි දැන් ඒකෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මොකන්ද? කෙනෙක්ගේ මතු විපාකයක්. මතු විපාකයක් ගෙන දීම සඳහා රැස් වෙන්නා වූ කර්මයක් වෙනවාද? ඒක තමයි කර්ම භවය වඩපත් වේ. කර්ම භවය කියලා කියන්නේ ඒ මතු විපාක ගෙන දීම සඳහා යම් ධර්මයක රැස්වීමක් වෙනවාද? රැස් කිරීමක් වුණාද? ඒකට කියනවා කර්ම භවය. එහෙනම් තුන් ආකාරයකින් මෙන්න මේ රැස් කිරීම සිද්ධ වෙනවා පුඤ්ඤාවි, අපුඤ්ඤාවි සහ ආනිඤ්ජාවි සංකාර කියලා. එතනදී පුඤ්ඤාවි සංකාර කියලා කියන්නේ මොකන්ද? පුඤ්ඤාවි සංකාර කියනකොට අපි දන්නවා අපි උන ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ආකාරයෙන් විපාක ගෙන දෙන. ඉෂ්ඨකාන්ත මනාපාකාරයේ විපාක ගෙන දෙන ආකාරයට යම් කර්මයක් දැස් වෙනවා නම් ඒක පුඤ්ඤාවි සංකාරයක් නේද? ඒතර මෙන්න මේ පුඤ්ඤාවි සංකාරය ගන්න මොන වගේ පරාසයකින්ද? අපි දැන් දන්නවා තුන් භූමියක් අපිට හම්බ වෙනවා නේද? ඒ කියන කාම
භූමිය, රූප භූමිය, අරූප භූමිය. යම් කෙනෙක් යම් කර්මයක් රැස් කරනවා නම් ඔය තුන් භූමියට අනුවනේ යම් කෙනෙක්ගේ කර්ම රැස් කිරීමක් වෙන්නේ නේද? එහෙනම් ඔය තුන් භූමියෙන් කවර සීමා කොටගෙන මේ පුඤ්ඤාවි සංකාරය කියන එක අපිට දක්වනවාද? ඒක දක්වනකොට පෙන්නන්නේ කෙනෙක්ගේ අර දැන් කාම භූමියේ සත්‍යය කාමාවචර වශයෙන් යම් කුසල කර්මයක් රැස් කරනවා. ඒ මට්ටමත් රූපී භව සත්‍යය ඒ රූපාවචර මට්ටමින් රූපාවචර වාකාරයෙන් යම් කුසලයක් පුණ්‍ය ධර්මයක් රැස් කරනවා නම් අන්න ඒ දෙවදෑරුම් වූ පුණ්‍ය කර්ම තමයි මේ දෙවදෑරුම් වූ කුසලය ඒ දෙවදෑරුම් වූ පුණ්‍ය කර්මය තමයි කියන්නේ එතනදී පුඤ්ඤාභි සංකාරය කියන්නේ. එතකොට එහෙනම් ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් මෙතනදී අපුඤ්ඤාභි සංකාරය කියලා කියනකොට අපුඤ්ඤාභි සංකාර කියන්නේ එතනදී අකුසල වශයෙන් රැස් කරන්නා වූ කර්ම. අකුසල වශයෙන් රැස් කරන්නා වූ කර්ම කොටාසිට කියනවා අපුඤ්ඤාභි සංකාර කියලා. එතකොට ආනිඤ්ඤාභි සංකාරය කියලා කියනකොට එතන ධ්‍යාන කියන්නේ අරූපී වශයෙන් නේද? අරූපී කුසල් මට්ටම. අරූපාවචර වශයෙන් යම් කුසලයක් වෙනවා නම් අන්නේ කුසල මට්ටම තමයි ආනිඤ්ඤාභි කුසලය කියලා කියන්නේ. එතකොට එහෙනම් එතනදී මෙන්න මේ ආකාරයට මේ ත්‍රිවිධාකාරයෙන් මේ කර්මය ත්‍රිවිධාකාරයෙන් කර්ම භවය අපිට මේ ධර්මයේ තුල සඳහන් කරලා දක්වනවා. එතකොට එහෙනම් කෙනෙක් අපි ගත්තොත් එහෙම ඒ කර්ම බලය පිළිබඳව කර්ම භවය පිළිබඳවයි අපි එතනින් ඒ කරුණින් සඳහන් කළා. ඊට පස්සේ අපි දැනගත්තොත් එතනදී උප්පත්ති භවය කියලා දක්වනකොට උප්පත්ති භවය කියලා උපපත්ති භවය කියලා දක්වන්නේ මොකන්ද? මොන වගේ සීමා මට්ටමක්ද? එතන අපිට මෙන්න මේ ආකාරයෙන් යන්දන් දේශනාව තුළ ඒ පටිච්චසම්පාද විභංග තුල තමයි අපිට කරුණ දක්වන්නේ. එතකොට අන්න ඒ තුල අපිට උපපත්ති භවය කියන කවරේද? තත්තරතම උපපත්ති භව. ඒ කියන්නේ කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ, සංඥා භවෝ, අසංඥ භවෝ, නේව සංඥා, නා සංඥ භවෝ. ඒ වගේම ඒක වෝකාර භවෝ, චතු වෝකාර භවෝ, පංච වෝකාර භව. මෙන්න මේ ආකාරය තමයි උපපත්ති භවය කියලා දක්වනකොට සඳහන් කරන්නේ. දැන් සූත්‍ර දේශනාව තුල ගන්නකොට අපිට මෙපමණ විස්තරයක් ওই භවය ගැන සඳහන් වෙන්නේ නැහැ. එතන සඳහන් කළේ අර කාම භව, රූප භව සහ අරූප භව කියන මේ තුන් ආකාරයෙන් විතරයි. එතකොට ඒ ඊටම සංක්ෂිප්තයෙන් තමයි ඒකදේශ මාත්‍රයකින් තමයි මේ සූත්‍ර දේශනාවේ එය සඳහන් කරන්නේ. එතකොට ඒ පදේ කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් පදය බෙදී යනකොට අන්න අර වගේ පරාසයකින් මේ ධර්මය මේ විස්තර වීම වෙන්න ඕන. හරි. ඒතකොට ඉතින් කර්ම ඒ තුන් භවය ගන්නකොට ඉතින් අදහස් කරන්නේ කම්ම භවයත් උපපත්ති භවයත් කියන දිවදෑරුම් වූ භවයකට එක්කලා තමයි එතනදී කාම භව, රූප භව, අරූප භව කියන කාරණාව දක්වන්නේ. එහෙනම් අපි පෙන්නන උපපත්ති භවය වශයෙන් දක්වපු ඒ කාරණා ටික අපි තේරුම් ගත්තොත් මොන ධර්මයන් වශයෙන්ද පෙන්වන්නේ කියලා එතනදී දැන් කාම භව කියලා ගන්නකොට එතනින් දක්වන්නේ මොන වගේ සීමා පරාසයක්ද? අපි ගත්තොත් එහෙනම් දැන් කාම භවය කියලා ගන්නකොට එතනින් 11 වැදෑරුම් නේද? 11 වැදෑරුම් වූ ඒ ලෝක ටික අරලා තමයි එතනදී කාම භවය වශයෙන් දත යුතු බව. හරි. ඊට පස්සේ රූප භව ගන්නකොට රූප භවය කියලා කියනකොට එතනින් 12 වැදෑරුම් වූ රූපාවචර
රූපාවචර ලෝක ටික ඇතුළත ඇති ධර්මියෝ තමයි ඒ උපපත්ති වශයෙන් පහළ වෙන ධර්මියෝ ටික තමයි එතනදී රූප භව වශයෙන් දක්වන්නට ඕන. ඊට පස්සේ අරූප භව කියලා කියනකොට අරූප භව කියනකොට සතර ආකාරයට දක්වන භූමි හතර. මේ අරූපාවචර වූ භූමි හතර තමයි එතනදී මේ අරූප භව වශයෙන් සලකා ගැනීම කරන්න ඕන. ඒතර එහෙනම් ඒතනදී දකින්න ඕන දැන් කර්ම භවය කියනකොට තුන් ආකාරයෙන් පෙන්නවා. උපපත්ති භවය කියලා කියනකොට ඒක කී ආකාරයෙන් දක්වනවද? කර්ම අපි දැන් ප්‍රධාන කොටස් වලින් දක්වනකොට 9 නේද? උපපත්ති භවය කියන එක 9 ආකාරයකින් දැක්වුවා. හරි මොකද්ද? කාම භව, රූප භව, අරූප භව, ඊට පස්සේ සංඥා භව, අසංඥා භව, නිව සංඥා, නාසංඥා භව. ඊට පස්සේ අනිත් එක තමයි ඒකෝකාර භව, චතුෝකාර භව සහ පංචෝකාර භව. කියලා යන්න එතකොට ඔය කිව්වා. ඔය ටික හකුළු වල තමයි අර සූත්‍ර දේශනාවේ අර වගේ පද තුනකින් මේ භවය දක්වලා තියෙන්නේ. එහෙනම් උපපත්ති භවය කියන කාරණාව සැලකනකොට එතන අපිට ලැබෙන්නේ විපාක මට්ටම. විපාක මට්ටමින් තමයි ඒ කියපු කාරණා ටික පිළිබඳව අපි දත යුතු වන්නේ. ඒකට කර්ම භවය කියනකොට ඒ විපාක නවාකාරයකට උපපත්ති භවය දක්වපු ඒ කාරණා ඇති කරන්න හේතු වෙච්ච කර්ම ස්වභාවය තමයි කම්ම භවය කියන එකෙන් දක්වලා තියෙන්නේ. හරි තවත් විදිහකින් කිව්වොත් කර්මය සහ කර්ම විපාකය කියන අවස්ථා දෙක තමයි එතනින් භව කියන කාරණාවෙන් දක්වන්නේ. භවය කියනොත් එහෙනම් කර්මයයි ඒක විපාක වශයෙන් කියන විපාක භාවයෙන් ඇති කළ දෙන උපපත්ති භවය කියන මෙන්න මේ කරුණු දෙක තමයි භවය කියනකොට අපි එතනදී සලකා ගැනීම සිද්ධ වෙන්නේ. එහෙනම් අපි එතනින් සලකනකොට එහෙනම් දැන් කාම භව, රූප භව, අරූප භව කියන එක පැහැදිලි. එතකොට දැන් එතනදී සංඥා භව කියලා කියනකොට දැන් සංඥා භව කියනකොට හැම සත්වයෝම සංඥාව මනාවේ සංඥාවම අරමුණු වෙමින් සංඥා සහගතවම පහළ වෙලා ඉන්නා වූ සත්ත්ව කොටාසිය වෙන්නේ නැහැ. හරි. ඉතින් ගන්නකොට දැන් අපි ගත්තොත් එහෙම ඔය 31 තලය වශයෙන් ගන්නකොට සංඥා භව වශයෙන් අපිට ගත හැකි වන්නේ මොන වගේ කොටාසයකින්ද? ඔය සංඥා භාවයට ඇතුළත් කිරීම වශයෙන් ගත යුතු හැකිවන්නේ කවර කොටාසයක්ද? ඔය කියපු මේ 31 පෙරෑරුම් භූමිය තුල ගන්නකොට දැන් සංඥා භාවනේ සංඥා සහිත වූ සත්ත්ව කියන කාරණාව තමයි එතනින් තියෙන්නේ. ඒතරි සංඥා සහිත සත්ත්ව කොටාසය ගන්නකොට ලැබෙන්නේ 31 තලයෙන් දැන් තියෙන තැනදී අසංඥ සත්ත්ව කියලා ලෝකයක් තියෙනවා. රූපාවචර වූ භවයක් තියෙනවා. ලෝකයක් තියෙනවා අසංඥ සත්ත්ව කියලා කොටාසය. ඒතර ඒ අයට සංඥා රහිත නේද? සංඥා රහිත වූ සත්ත්ව කොටාසය. ඒ හින්දා ඒ සත්ත්ව කොටාසය අසංඥ තලය කියන එක සංඥා භවයට ඇතුළත් කරන්නේ. ඊට පස්සේ තව එකක් තියෙන මොකන්ද? නේව සංඥා නාසංඥා කියන එක. එතනදී කියන්නේ ඒ කියන්නේ සංඥාව ඇත්තේ නැති ගන්නට අප්‍රකටව පවතින සංඥා ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඒ හින්දා ඒකට කියන්නේ සංඥා භවයක් කියලා ඒකට කියන්නේ නැහැ. ඒ කියන්නේ නේව සංඥා නාසංඥා කියන කරුණිකය දක්වනවා. ඒ හින්දා එනම් සංඥා භවයට එය ඇතුළත් කරන්නේ නැහැ. එතකොට එනම් සංඥා භවයට ඔය 31 තලයෙන් කීයක් ඇතුළත් වෙන්න පුළුවන්ද? 29ක් වූ මේ තල ටික සංඥා භවයට ඇතුළත් කරනවා. 31 තලයෙන් අසංඥ තලයයි නේව සංඥා නාසංඥා කියන මෙයයි හැරුණකොට අනිත් 29ක් වූම තල ටික මේ සංඥා භවයට ඇතුළත් කරනවා.
සංඥාවෙන් නැත්නම් සංඥාව අනුව තමයි සංඥාවන් ප්‍රකට කරමින් ඒක අනුව මේ පැවැත්ම සිද්ධ වෙන සත්ත්ව කොටස්. ඊට පස්සේ සංඥා භව, අසංඥ භව කියනකොට අසංඥ භව කියලා කියන්නේ ඔය 30 තලයෙන් අර අපි කලින් පෙන්නපු අසංඥ තලයට. ඒතකොට ඒකට ඇතුළත් කරන්නේ ඒ කොටස විතරයි. ඊට පස්සේ නේව සංඥා නාසංඥා භවය කියනකොට ඒක තුලත් කරගෙන අර කියපු නේව සංඥා නාසංඥා කියන ඒ එක තලය විතරයි. ඒතකොට ඔන්න ඔය කියන 3 තලයම ඒ තුنين ඇතුළත් කරනවා. ඒතකොට කාම භවය කියනකොට එතන 11 වැදෑරුම්ව දක්වනවා. රූප භවය කියනකොට 16 වැදෑරුම්ව දක්වනවා. අරූප භවය කියනකොට 4 ආකාරයෙන් දක්වනවා. ඒතකොට එතනත් 31 තලයක් ලැබෙනවා. 31 තලෙ එතනත් හසු වෙනවා. හරි. ඊට පස්සේ ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර කියලා ගන්නකොට එතනින් දැන් එතනදී වෝකාර කියලා කියන්නේ ඇයි මොන වගේ අදහසින්ද? වෝකාර කියලා කියනවා ඒක ස්කන්ධයන්ට නමක් තමයි වෝකාර. ඒ ස්කන්ධයන්ට නම සමාන නමක් වෝකාර කියන අදහස. ඒතකොට එහෙනම් එතනදී ඒකවෝකාර කියන්නේ ඒ කියන්නේ එක ස්කන්ධයක් ඇති භවයක් තියෙනවා. එක ස්කන්ධයකින් යුක්ත වූ භවයක් තියෙනවා. ඒ භවය මොකක්ද අපි හඳුන්වන්නේ? 31 තලයෙන් මොන භවය? අපි ඉස්සර පෙන්නපු අසඤ්ඤ තලය නේද? ඒකේ මොන ස්කන්ධයේද අසඤ්ඤ තලය හම්බ වෙන්නේ? රූපස්කන්ධය විතරයි. රූපස්කන්ධයගේ පැවැත්ම තමයි එතනදී අසඤ්ඤ සත්‍යයේ පැවැත්ම කියලා එතනින් හඳුනන. ඉතින් ඒකේ රූපස්කන්ධය විතරක් ඇතින්ද ඒකට කියනවා ඒකවෝකාර බව. ඊට පස්සේ චතුවෝකාර බව කියනකොට ස්කන්ධ හතරක් ඇති බව. ඒ මොන භවයේද? මොන ටිකද ගන්නෙ? අරූපී තල 4. හරි. අරූපී තල 4 තමයි එතනින් අරගන්නේ. මොකද ඒගොල්ලන්ගේ නාමස්කන්ධ 4 විතරයි. වේදනාස්කන්ධ, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මෙන්න මේ 4 පමණයි එතනින් මේ චතුෝකාර කියන එකෙන් දක්වන්නේ. හරි. ඊට පස්සේ පංචවෝකාර කියනකොට ස්කන්ධ පහම නේද? ස්කන්ධ පහෙන්ම යුක්ත වූ සත්ත්වතල හඳුන්වන්නට මේ පංචවෝකාර භව වශයෙන් අපිට එන්නේ. එහෙනම් ඒ ස්කන්ධ පහෙන් යුක්ත වුණු භව වශයෙන් අපිට කීයක් ලබන්න පුළුවන් දේ නම් ඔක්කොම ස්කන්ධ පහෙන්ම යුක්ත වූ සත්ත්වතල වශයෙන් ගන්නකොට මොනවද ලැබෙන්නේ එතකොට? දැන් අපිට ඒකවෝකාර භවය ගන්න බෑ. චතුවෝකාර භවය ගන්නත් බෑ නේද? එතනදී තල කීයක් තිබ්බද? ඒ දෙක තුල තල 5ක් තියෙනවා නේද? ඒකවෝකාර 1යි චතුවෝකාර 4යි. ඒතර එතනින් 31 තලයෙන් 4ක් අයින් වුණාට පස්සේ අනිකු සියලුම තල ටික. 20 කීයද? 26යි නේද? 26ක් වූ කාමාවචර රූපාවචර තල ටික මේ පංචවෝකාර භවයට ඇතුළත් වෙනවා. හරි. අනේ පිංස. එහෙනම් එහෙනම් ඒ විදිහට තමයි කෙනෙක්ගේ මේ උපපත්ති භවය කියන කාරණාව අපි සලකා ගන්නට ඕනේ. එහෙනම් ඒ අපිට මේ පෙන්වන්නා වූ ධර්මය නේද? ධර්මයේ තුල අපිට මේ භවය කියන කාරණාව පිළිබඳව අපිට ඒ තථාගතයන් වහන්සේ පෙන්වන ආකාරය නේද? ඒතර අපි දැන් ඒ කරුණු කාරණා පිළිබඳව අපි තවත් ටිකක් පැහැදිලි කිරීම වශයෙන් සිද්ධ කරගත්තා. එහෙනම් අපි ගමු දැන් මේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිඤ්ඤාවි සංකාර කියන මේ දෙවැදෑරුම් වූම භවය. ගන්නකොට ඒක දැන් කාම භවය මුල් කරගෙන. හරි. කාම භවය මුල් කරගෙන මේ දෙවැදෑරුම් වූ මේ කාම භවය මුල් වෙලා පුඤ්ඤාවි සංකාරයෝද අපුඤ්ඤාවි සංකාරයෝද රැස්වීම සිද්ධ. හරි. ඒ මට්ටමින්
මේ යස්වීම සිද්ධ වෙනවා. එතකොට දැන් අපුඤ්ඤාභි සංකාරය කියලා ගන්නකොට ඒක සකස් වෙනවා කාම භවය පිණිස. හරි. කාම භවය පිණිස කර්ම අපුඤ්ඤාභි සංකාරය රැස් කිරීම සිද්ධ වෙනවා. එතකොට ආනිඤ්ඤාභි සංකාරය රැස් වෙනකොට එය ආනිඤ්ඤාභි සංකාරය කියන එක රැස් වෙනකොට ඒක හේතු වෙනවා කිබඳු භවයක් ගෙන දීම සඳහාද? අරූපී භව ගෙන දීම සඳහා. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙනම් මෙතනදී අපේ අර පෙන්නපු උපපත්ති භව වශයෙන් පෙන්නපු නවවැදෑරුම් වූ භවයට අපි මේ පුඤ්ඤාභි සංකාරය ඇතුළත් කළ දැක්කොත් යම් පුඤ්ඤාභි සංකාරයකින් අර නවාකාර උපපත්ති භවයක් වෙනවා. කෙබඳු ආකාරයකට ඒ නවාකාර උපපත්ති භවය වෙනවද මේ පුඤ්ඤාභි සංකාරය තුල කියලා බැලුවොත් ඒතර අපි ඉස්සෙල්ම මතක් කළා පුඤ්ඤාභි සංකාරය තුලින් ලැබෙන්න පුළුවන්කමක් තිබෙනවා මොන වගේ උපපත්ති භවද? පුඤ්ඤාභි සංකාරය තුලින් කාම භවය ගෙන දෙන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාරය තුලින් රූප භවය ගෙන දෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම සංඥා භව, අසංඥ භව, නේව සංඥා, නාසංඥ භව වශයෙන් ගත්තොත් එහෙම ඒ තුලින් කොපමණ ගෙන දෙන්න පුළුවන්ද? පුඤ්ඤාභි සංකාරය ගන්නකොට පුඤ්ඤාභි සංකාරයෙන් ගෙන දෙන්න පුළුවන් පංචවෝකාර භව. එතකොට ගත්තොත් එහෙම සංඥා භව. හරි. සංඥා භවය පුඤ්ඤාභි සංකාරය තුලින් ඇති කළා දෙන්න. හරි. පුඤ්ඤාභි සංකාරයත් ඒ කියන්නේ පුඤ්ඤාභි සංකාරයෙන් සංඥා වශයෙන් දක්වපු තැන් වල පුඤ්ඤාභි සංකාරයෙන් සංඥා භව ගෙන දීම සිද්ධ කරනවා. ඒ වගේම අසංඥ භවය ගෙන දීම සිද්ධ කරනවා. එතකොට දැන් ඊට පස්සේ දැන් ගත්තොත් එහෙම පුඤ්ඤාභි සංකාරය තුලින් අපිට පංච වෝකාර භවය රැස් කරලා දෙනවා. ඒ වගේම ඒක වෝකාර භවය රැස් කරලා දෙනවා. අන්න ඒ ආකාරය. ඊට පස්සේ දැන් අපුඤ්ඤාභි සංකාරය ගත්තොත් අපුඤ්ඤාභි සංකාරයෙන් භවයෙන් ගන්නකොට අපුඤ්ඤාභි සංකාරයෙන් කාම භවය සකස් කළ දීම සිද්ධ කරනවා. අපුඤ්ඤාභි සංකාරයෙන් කාම භවයේ සකස් කිරීම සිද්ධ කරලා දෙන්න. එතකොට අපුඤ්ඤාභි සංකාරයෙන් රූප භවය සකස් කරන්නේ නැහැ. මේ අරූප භවය සකස් කරන්නේ නැහැ. එතකොට ආනිඤ්ඤාභි සංකාර මට්ටම ගන්නකොට ආනිඤ්ඤාභි සංකාර මට්ටමින් රැස් වෙන කර්ම ගන්නකොට ඒ කර්මයේ රැස් කරන්න පුළුවන්කම තියෙනවා. අරූපී භවය භව වශයෙන් අරූපී භවය රැස් කර දෙන්න හැකියාව තියෙනවා. අර සංඥාතල මට්ටම වලින් ගන්නකොට ආනිඤ්ඤාභි සංකාරයෙන් නේව සංඥා නාසංඥා භවයේ සකස් කරලා දෙන්න පුළුවන්කම. ඒතර වෝකාර බවත් ප්‍රේ ගන්නකොට ආනිඤ්ඤාභි සංකාරය චතුෝකාර භවය සකස් කරලා දීම සිද්ධ කරනවා. හරි. ඒතකොට ඔන්න කියන තුන් කර්ම භවය පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි කියන මේ ත්‍රිවිධාකාර කර්ම භවය තුලින් අන්නර විදිහට මේ නවදෑරුම් වූ උපපත්ති භවය අපිට සකස් කරලා දීම සිද්ධ කරනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයට ඔය ඒ පද ටිකෙන් අපි දින දෙන විපාක භව නැත්නම් උප්පත්ති භව කියන ඒවා ටික ලබා දෙන පැතිකඩ තමයි එතනින් අපි මතක් කරන්න යෙදෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන භවය කියනකොට දැන් භවයක් සකස් වෙයි. අපි තුමු මෙයා කර්ම භවයක් හෝ උපපත්ති භවයක් හෝ යම් කෙනෙකුට සකස් වීමක් වෙනවා. සකස් වීමක් වෙනවා නම් ඒ සකස් වෙන්නේ කුමක් නිසාද? භවය කෙරෙහි ඇති අවිද්‍යාව නිසා.
භවයේ කෙනෙක් තිබෙන්නා වූ අවිද්‍යාව නිසා තමයි කෙනෙක් කර්ම භවය සකස් කරන්නේ උපපත්ති භවය සකස් කළ දීම සිද්ධ කරන්නේ නේද? එහෙනම් අවිද්‍යාවෙන් යුක්තව මේ ආකාරයට භවය සකස් කළ දෙන භවය සකස් වීම කළ දෙනවා නම් යම් කෙනෙක් එයා ඒ තුල දකින්නේ ඒ භව මට්ටම් සියල්ලම කෙවඳු ආකාරයකින් පවතින දේවල් හැටියටද ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ආත්මීය ආකාරයකට පවතිනා වූ දේවල් වශයෙන් තමයි මේ හැම භවයක් කර්ම භවය දකින්නේ උපපත්ති භවය කියන එක දකින්නේ සත්ත්ව පුද්ගල ආකාරයක පැවැත්මක් හැටියට නේද? ඒතර සත්ත්ව පුද්ගල ආකාරයකින් ওই දෙවදෑරුම් වූ භවය දකින්නතා අනේ දැනත්තා ඒක කාම භවයේ ඇලී ගලී වාසය කරනවා. ඒ වගේම රූප භවයේ තුල ඇලී ගලී වාසය කරනවා. අරූප භවයේ තුල ඇලී ගලී වාසය කර නේද? ඒතර එහෙනම් යම් කාම භවයක් කාම භවයේ වශයෙන් යම් ස්කන්ධ ටිකක් පහළ වුණා. කාම භවයේ කියන තැන යම් ස්කන්ධ ටික පහළ වීමක් නම් සිද්ධ වෙලා තියෙන්නේ නේද? ඒ ස්කන්ධයන්ගේ දකින්නේ සත්‍යේ පුද්ගලයෙක් වශයෙන්. රූපී භවයේ තුල රූපී භවයේ කියන තැන යම් ස්කන්ධ ටිකක පහළ වීමක් දකින්නේ. එතන ඒ ටික දකින්නේ සත්‍යේ පුද්ගලයේ හැටියට. එහෙනම් අරූපී භවයේ කියන තැන හටගෙන පවතින්නේ යම් ස්කන්ධ ටිකක්ද ඊයද දකින්නේ සත්‍ය පුද්ගලයේ ආත්මීය දෙයක් හැටියට නේද? එහෙනම් යා මේ කාම භවය, රූප භව, අරූප භව කියන තුන් ඇදෑරුම් වූම මේ භවය දැකලා තියෙන්නේ මොන ආකාරයෙන්ද? සත්‍ය පුද්ගල ආත්මීය ආකාරයකින් තමයි එයා දැකලා තියෙන්නේ නේද? එහෙනම් සත්පුද්ගල ආත්මීය ආකාරයෙන් එසේ දකින්න තැනැත්තා මේ තුන් භවයේ තුල සොයනවා මොකන්ද? මේ තුන් භවයේ තුල සොයන තැනක් දකින්නවා. මේ තුන් භවයේ තුල සැපය කියන දෙයක් තියෙනවා. තුන් භවයේහි සැපය කියන යම් ධර්මයක් තියෙනවා නේද? කාම භවයේහි යා කාම සැප සම්පත් දකින්න. කාම සැප සම්පත් දැකලා ඒවායේ සැපයක් විඳින්න පුළුවන්. ඒව තුල සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. කියලා අන්න ඒ ආකාරයෙන් එයා දකින්න. නේද? ඒ සතුටු වෙනවා, ඇලෙනවා, සතුටු වෙමින් එළෙමින් ඒව ප්‍රාර්ථනා කර නේද? ප්‍රාර්ථනා කර කර ඒව ලබන්නට කරන්නේ මොකක්ද? ඒ ලැබීම සඳහා යමක් කරයි. යම් ආකාරයකට පිළිපැදීමක් කරයි නම් ඒ පිළිපදින බව එසේ සිදු කරන බව මොකක්ද? ඒක තමයි කර්මයේ බවට පත් වේ. ඒ දේ ලැබීම සඳහා නේද? කාම භවයේ යම් කාමසප්ප සම්පත් ආදී දේවල් දැකලා යම් සත්පුද්ගලාදී වශයෙන් යමක් දැකලා එතන සතුටු වෙමින් එතන ඇලෙමින් ඉබඳු දේවල් ප්‍රාර්ථනා කරනකොට ඒව ලබන්න තමයි එයා ජීවිතේ කටයුතු කරන්නේ නේද? ජීවිත කටයුතු කිරීම සිද්ධ කරන්නේ. ඒක කයින් කටයුතු කරනවා, වචනෙන් කටයුතු කිරීම සිද්ධ කරනවා, මනසින් කටයුතු කිරීම සිද්ධ කරනවා. අන්න මේ ద్వාරයන්ගෙන් මෙසේ ක්‍රියා කරනකොට මේ ద్వාරත්‍රයේ මෙසේ ක්‍රියා කරන්නේ කුමක් සඳහාද එහෙනම් අර භවයෙන් තමයි කාම භවය ගත්තොත් මේ කාම භවයයි කියන දේ ලබා ගැනීම සඳහා කාම භවයේ එක්ක මිනිස්සෙක් වෙලා උපදින්න නැත්නම් කාම භවයේ යම් දෙවියෙක් වෙලා උපදින්න නේද? යම් කාම භවයේ තුල යම් කාම සම්පත්තියක් ලබන්න තමයි අන්න දැන් එයා එසේ පිළිපදීම එසේ කර්ම රැස් කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් අන්න ඒ රැස් කරන කර්මය තමයි ඒ කාම භවයේ කාම සම්පත් ආදී දේවල් ලැබීම සඳහා යම් උත්සාහයක නිරත වෙනවා. නේද? යම් උත්සාහයක නිරත වෙනවා නම් අන්න ඒ උත්සාහය තමයි කර්ම භව. කාම භවයේ ඉපදීම සඳහා රැස් වෙන්නා වූ කර්ම භවය වන්නේ ඒ උත්සාහ සාගත භවය. ඒතර ඒ උත්සාහ සාගත භවින් ගෙන දෙන්න එසේ සිදු වෙන්නා වූ කර්ම භවය නිසා ප්‍රතිඵලය තමයි මොකක්ද?
කාම භවයක් එයාට ගෙන දෙන බව. ඒ කාම භවයේ ගෙන දෙන බව තමයි මොකන්ද? උපපත්ති භවය කියලා කියන්නේ. කාම භවයක ගෙන දෙන බවක් වුණා නම් ඒ තමයි උපපත්ති භව. කාම භවයේ උපදින බව දැන් සකස් කළා. නේද? ඒක තමයි උපපත්ති භවය. හරි. එතකොට ඒ වගේ යම් කෙනෙක් රූපී භවය නේද? රූපී භවයේ සඳහා කර්ම භව රැස් කරනවා නේද? එයාට රූපී භව සඳහා මේ රූපී භවයේ රූපී ධර්මයන් පිනිස රූපී ධර්මයන් වශයෙන් යමක් හටගෙන තියෙනවා නේද? එතන පහළ වුණා වූ ස්කන්ධ මට්ටමද එයා දකින්නේ සත්ත්ව පුද්ගල ආත්මීය ආකාරය. සත්ත්ව පුද්ගල ආත්මීය ආකාරයකින් දකින පැවැත්ම තමයි ඒ රූපාවචර මට්ටමින් පහළ වෙන්නා වූ ස්කන්ධ මට්ටම නේද? එතනත් සත්ත්ව පුද්ගල භාවයෙන් රැවටිලා මුලා වෙලා එතනත් එයා සැපේ දකින්න. රූපී වූ සැපය. රූපාවචර සැප සම්පත් දකින්න. ඒ රූපාවචර සැප සම්පත් විඳ ගැනීම මහත් වූ සැපයක් නේද? එහෙම සැපයක් දැකලා ඒව ප්‍රාර්ථනා කරනවා. රූපී වූ සැප සම්පත් නැත්නම් රූපාවචර වූ ඒ භව සම්පත ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරමින් ඒව ලැබීම සඳහා, ඒව උරුම කිරීම සඳහා අන්දන් ජීවිතය උත්සාහයක් යෙදෙනවා නේද? එතකොට මේ උත්සාහය තමයි උපන්දයාට කර්ම බව බවට පත් වෙලා තියෙන්නේ නේද? අර රූපී භවයේ යම් රූපී වූ සත්ත්ව බවක්, රූපී භාවයෙන් යුක්ත වූ යම් සත්ත්ව බවක් දැක්කනම්, ඊතර යම් සැප සම්පත්තියක් දැක්කනම්, ඒක සැපයක් හොඳයි කියලා දැක්කනම්, ප්‍රාර්ථනා කිරීමෙන් ඒව ලැබීමට අන යම් කයින් වචනින් මනසින් යම් උත්සාහයක් නිරත වනා නම් ඒ උත්සාහය කර්ම භාවයයි. ඒ කර්ම භාවයාගේ ප්‍රතිඵලය තමයි මොකද්ද? මේ අර රූපී භවය ගෙන දෙන බව. ඒතොර ඒ රූපී භවය ගෙන දෙන බව. ඒතොර එනම් අන්නේ රූපී භවයක සකස් වෙන බව තමයි මොකද්ද? උපපත්ති භව. රූපී භව මට්ටම් වශයෙන් කියන මේ උපපත්ති භවය වශයෙන් සලකා ගන්නට ඕන. ඒ වගේම තමයි කෙනෙක් අරූපී භවය නේද? අරූපාවචර මට්ටමේ යම් ස්කන්ධ ටිකක් පහළ වෙනවා. ඒ අරූපාවචර වූ ඒ ධර්මයන් කෙරෙහි යම් අවිද්‍යාවට පැමිණියා වූ සත්තු තැනැත්තා එය දකින්නේ සත්‍ය පුද්ගලයේ කියන ආකාරය. සත්‍ය පුද්ගලයෙකු ආකාරයක තමයි එතනත් එයා දකින්නේ. එහෙනම් අරූපී සම්පත්තියක් ගැන යා හිතනවා, කල්පනා කරනවා. ඒ අරූපී සම්පත්තියෙහි සැපයක් එයා දකිනවා. ඒ අරූපී ආත්මභාවයේහි සැපයක් දකිනවා නේද? එතන නිත්‍ය කරගන්න පුළුවන් ආත්මීය වශයෙන් සදාකාලිකව වාසය කරන්න පුළුවන් අධිකතර වූ සැපයක් තිබෙනවා. මේ ආදී වශයෙන් දකින තැනැත්තා එතනත් ප්‍රාර්ථනා කරනවා. ඒ අරූපී භවය ප්‍රාර්ථනා කළා එය ලැබීම සඳහා අනේ කෙනා අර වගේ කයින් කර්ම රැස් කරනවා, වචනින් කර්ම රැස් කරනවා, සිතින් කර්ම රැස් කරනවා. එහෙනම් මේ ත්‍රිවිධද්වාරයෙන් තුලින් යම් උත්සාහයක් තුලින් ඉරත වෙනවා. ආන්ගේ උත්සාහය තමයි යාගේ කර්ම භවය කියලා කියන්නේ. හරි. එහෙනම් මේ කර්ම භවය විසින් ගෙන දෙන ඵලය තමයි, ගෙන දෙන ප්‍රතිඵලය තමයි මොකන්ද? අරූපී භවය කියන ඒ උපපත්ති භවය. හරි. එහෙනම් මෙන්න මේ ආකාරයට මේ තුන් භවය නේද? උපපත්ති වශයෙන් නැත්නම් පහළ වී වශයෙන් යම් මේ ත්‍රි භූමියේම ස්කන්ධ සමූහයක පහළීමක් වුණා. ඒ හැම ස්කන්ධයක් කෙරෙහිම සත්පුද්ගල සංඥාවෙන් ඒ අසුරු කරන සත්පුද්ගල භාවයෙන් පවත්වන බව සිද්ධ වෙනවා. එසේ සත්පුද්ගල භාවයෙන් දැකලා ඒවයි ආස්වාදයේ විදිවි, ඒවයි සතුටු වෙමින් ප්‍රාර්ථනා කරමින් ඒ භවයන් කෙරෙහි ඉපදීම සඳහා කයින් වචනින් මනසින් උත්සාහය තුල නිරත වෙලා ඉන්න බව තමයි නිරන්තරයෙන්ම මේ අනවරාග කාලයක් පුරාවට මේ සත්‍යයන්ගේ ජීවිත පැවැත්ම බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයා කරන්නේ නම් මේ විදියට කර්මය රැස් කරනවා, නැත්නම් මේ කර්ම භවය සකස් කරනවා. රැස් කරමින් ඒකෙන් ඒ තුලින් ඒ ආකාර පත්‍ති වලටපත් වෙනවා නේද? එහෙනම් මේක තමයි භවය වශයෙන් අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඒ තුල දැන් එයාගේ අවිද්‍යාවට ලක් වෙච්ච තැනැත්තාට
සීළු ආකාරයේ ක්ලේශ ධර්මයන් මේ වැඩෙන්නට නේද? සීළු ආකාරයේ විපරීත සංඥාවන් ඇති වෙන්නට ඒ නොදන්නකම හේතුවක් වෙනවා. නොදන්නම ඒක හේතුවක් වෙනවා. එතන මෙන්න මේ ආකාරයෙන් අවිද්‍යාවෙන් යුක්ත වූ සත්වයෝ සත්පුද්ගල භාවයෙන් තුන් භවයට එළමින් ගැලමින් සතුටු වෙමින් ආස්වාදයේ දකිමින් ප්‍රාර්ථනා කර කර විසේ පුණ්‍යාව සංකාර රැස් කරනවා. ඒ වගේම අපුණ්‍යාව සංකාර රැස් කරනවා. ආනින්ජාව සංකාර රැස් කරනවා නේද? කෙනෙක් ආස්වාදය ආදී වශයෙන් ඒවා දැකලා කෙනෙක් අකුසල රැස් කරනවා නේද? වැරදි ආකාරයෙන් කෙනෙක් ඒකේ ආස්වාදයේ සැපේ දැකලා සැපේ ලැබීම සඳහා ලෝභ සහගතව මෙහෙව. නැත්නම් ද්වේෂ සහගතව මේ ద్వාරත්‍රයෙන් කටයුතු කරනවා නේද? මේ විදිහට මෝහ සහගතව ద్వාරත්‍රයෙන් කටයුතු කරනවා. අනිත් උට එනවා ලෝභ දේශ මෝහ සහගත අකුසල ධර්මයන් වලට අනුවද කෙනෙක් මේ භවයේහි ආස්වාදයේ දැකලා කටයුතු කරනකොට අන්න අපුණ්‍යාපි සංකාරය තමයි දැරස් වෙන්නේ. අපුණ්‍යාපි සංකාරය තමයි දැන් කර්ම භවය. ඒ කර්ම භවයෙන් අන්න අර වගේ මේ ප්‍රතිඵලයගෙන දෙන විපාක නැත්නම් මේ අකුසල් ගතියක් වන උපපත්ති භවය සකස් කරලා දෙනවා. මෙන්න මේ කියන කාරණා ටික තමයි එතනින් භවය වශයෙන් අපි දකින්න භවය කියලා කියන්නේ. එහෙනම් කෙනෙක් අපි ගත්තොත් කෙනෙක් යම් ඇසක අපි ගත්තොත් මේ ద్వාරයන්ගෙන් අපි මේ භවය පිළිබඳ සාමාන්‍ය තේරුම් ගත්තොත් අපේ මේ ඇහැට දැන් රූපයක් ගැටෙනවා. නේද? ඇසට රූපයක් ගැටෙනවා. එතකොට මේ ඇහැට ගැටෙන රූපය කෙරෙහි මේ සත්වයෝ දන්නේ මොන විදියටද? ඇහැට ගැටෙන රූපය ගැන දන්නේ ඇසට ගැටිච්ච රූපේ රූප මාත්‍රෙන් දන්නේ නැහැ. ඒක එහෙම පිළිසින් දැකීමක් කළා නැහැ නේද? මේ ඇස කියන එක කෙනෙක් සත්‍යයක්වත් නොවේයි. මේක හුදු මේ ප්‍රසාද චක්ෂුවක් පමණයි කියන එහෙම දන්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ. ඉතින් ප්‍රසාදයට ගැටෙන්නා වූ වර්ණ රූපය. රූපය ගැටුණා ඒක හුදු වර්ණ මාත්‍රයක් විතරයි නේද? වර්ණ ස්වභාවයක් විතරයි කියන මේ වර්ණ රූපය ගැන දැකීමක් යට ඇත්තේ නැහැ. එහෙම දැකීමක් නැති ඒ තැනැත්තාට මේ ඇහැට රූපයක් ගැටෙනකොට ඇති වෙන්නේ එකපාරම මොන වගේ සංඥාවක්ද? ඇති වෙන්නේ එක රූපය කෙරෙහි සත්ත්ව සංඥාවක් ඇති වෙන්න පුළුවන්. සත්ත්ව ආකාරයේ සංඥාවක් ඇති වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ඇහැට දකින්න දේ පිළිබඳව සත්ත්වපුද්ගල නොවිච්ච විනත් ආකාරයක වස්තුවක් ආකාරයකට යම් විපරීත සංඥාවක් ඇති වෙන්න පුළුවන් නේද? ඒ වගේම සත් සංඥාවකින් හෝ සත්ත්ව නොවූ විනත් විපරීත ආකාරයකින් යමක් දෙයක් කියලා හෝ සංඥාවකින් ඒ රූප දැන් දැක්කා. නැත්නම් හිතමු ගයක් කියන සංඥාව නේද? වාහනයක් කියන සංඥාවෙන් දකින්නේ. ස්ත්‍රියක් කියන සංඥාවෙන් පුරුෂයෙක් කියන සංඥාවෙන් දකින්නේ නේද? නැත්නම් මේ කන්දක් කියන සංඥාවෙන් නම් දකින්නේ. එහෙනම් අන්න ඒව විපරීත සංඥා නේද? විපරීත සංඥාවන්ගෙන් මේ දකින දේ පිළිබඳව එයා එතකොට දැන් මේ යම් ක්‍රමයකට නම් දැක්කේ. ඇහැට ගැටිච්ච රූපය සත්‍යයක් වශයෙන් දැක්කනම් ගහක් ගයක් දොරක් වශයෙන් දැක්කනම් ඒ බඳු සංඥාවකින් දැක්කේ. එයා දැන් අන්න ඒ දුටු විදිහට තමයි දැන් එයාගේ කය මෙහෙවන්න උත්සාහ කරන්නේ. ගයක් වශයෙන් නම් දැක්කේ අන දැන් ගෙය අරබයා කයින් යම් උත්සාහයක නිරත වෙනවා. ගයක් අරබේ යමක් කරන්න කයින් උත්සාහයක් තුන නිරත වෙනවා නේද? ඒ වගේම ගයක් අරබයා වචනෙන් යම් වාක් ක්‍රියාවන් තුල ක්‍රියාවන් කරන්න වාක් වචන කතා කිරීම උත්සාහයක නිරත වෙනවා. නැත්නම් ගේ පිළිබඳව හිතන්නට මානසික වශයෙන් උත්සාහයක නිරත වෙනවා. අන්න දැන් එහෙනම් ගයයි කියන ගයක් කියන සංඥාවෙන් දුටු කෙනා ගයක් කියන බවින් කයින් වචනින් මනසින් දැන් යම් උත්සාහයක නිරත වුණා මේ අර ගයක් වශයෙන් දැකපු කාරණාව නිසා නේද? එහෙනම් ගයක් වශයෙන් දැක්කනම් එයාට ඒ බඳු ගයක් ඇත්තටම තිබෙනවා. ගය කියන එක ඇත්තටම
පවතිනවා කියන දැක්මක් එයාට තියෙනවා නේද? එහෙනම් ගෙයක් ඇත නේද? ගෙයක් ඇත නැත්නම් ඒ ඇහැට ගැටෙන සත්වයකු ඇත නේද? ඇහැට පෙනෙන ස්ත්‍රියක් ඇත, ඇහැට පෙනෙන පුරුෂයෙකු ඇත, ඇහැට පෙනෙන ගංගාවක් ඇත නේද? ගෙයක් දොරක් ඇත කියන මේ වගේ ඇත කියන බවකින් තමයි දැන් ඔයා දැක්ම සිද්ධ වෙන්නේ. එහෙනම් ඉබඳු වේ නිත්‍ය සංඥා. අපි ගත්ත එක නිත්‍ය සංඥා නේද? නිත්‍ය කියන හැඟීමෙන් නිත්‍ය සංඥාවෙන් යම් යම් සිතුවිල්ලක් පහළ කළා. ඒ සිතුවිල්ල තුල එයාට රැස් වෙලා තියෙන මොකන්ද? කර්මය. නේද? එක්ක කුසල සහගතව කර්මය රැස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අකුසල සහගතව ඒ කර්මය රැස් වෙලා තියෙනවා. එහෙනම් අර ඇත කියන අදහස තුල පිහිටපු තැනැත්තාට නේද? ඇත කියන අදහසින් දකින්නතා ඇත කියන හැඟීම තුල ඉන්නතා වෙන්නේ කර්ම භවය රැස් වෙන එක. කර්ම රැස් වෙන එක. එහෙනම් මේ ඇත භාවය තුල ඉඳන් කර්ම රැස් වුණා නම් ඒ රැස් වුණා වූ කර්මයගේ ප්‍රතිඵලයක් විපාක ගෙන දීමේ ශක්තියක් නැතුවද? විපාක ගෙන දීමේ ශක්තියක් ඒ තුල තියෙනවා නේද? ඒතකොට එයාගේ හඳුනපු දැනගත්තු ආකාරය අනුව යම් ආකාරයකින් කර්ම රැස් වුණේ එසේ රැස් වෙච්ච කර්මය එක්කෝ එයා කියන්නේ උපපත්තියක් සඳහා තමයි රැස් වෙලා තියෙන්නේ. එක්කෝ දුගතියක උපපත්තියක් නේද? දුගතියක උපපත්තියකට යන ආකාරයට මේ කර්ම රැස් වෙලා නැතිනම් සුගතියක උපතක් ලබන විදිහට මේ කර්මය රැස් වෙලා තියෙනවා. එහෙනම් අර ඇසට ගැටුණු අරමුණ ඇත කියන බවින් විපරීත සංඥාවෙන් දකිමින් ඇතයයි කියන භාවය මේ මූලාරම්භ වූ ඇත කියන සංඥාව තුළ පිහිටාගෙන ඒ සත්පුද්ගලාකී ආකාරයෙන් දකිමින් ඉස්සේ කටයුතු කරා නම් ඒ උත්සාහය තුළ සිද්ධ වෙලා තියෙන එක්කෝ කාම භාවයක් ගෙන දෙන ආකාරයට කාම දුගතියක් කාම සුගතියක් මෙන්න මේ ගෙන දෙන ආකාරය තමයි මේ කර්මය රැස් වෙන්නේ. එහෙනම් අර දැන් මේ කර්ම භාවයත් උප්පත්ති භාවය කියන ආකාරයෙන් තමයි දැන් මේ සිදුවීමට පත් වෙලා කනට ශබ්දයක් ගැටුණත් ඒ ශබ්දයේ හිඳ මුලා වෙච්ච රැවටිච්ච තැනැත්තා වෙන්නේ තන්නේ කාරණා. ඒ කාරණාව තමයි යාට සිද්ධ වෙන බවට පත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ ආකාරයට එයා මේ කර්ම භවය සහ උප්පත්ති භවය සකස් කරන හැටි. කර්ම භවය සහ උප්පත්ති භවය කියන මේ භවය සකස් වෙන ආකාරය අපි දැනගත යුතු වෙන නේද? එහෙනම් මේ හැම ආයතනයක් ඔස්සේම අපිට අන්නේ කියන නේද? හැම ආයතනයක් ඔස්සේම ඒ ආයතනයන් වලට ගැටෙන අරමුණෙහි ඒ ඇතිතතු නොදන්න තා නොදකිනා තා ඒ හැම අරමුණක් කෙරෙහි මෙයාට ඇත කියන සංඥාවක් තිබෙනවා. ඇත කියන හැඟීමක් එයාට තියෙනවා. ඒ හැඟීමෙන් ඒ විපරීත සංඥාවෙන් පිළිපැදලා සිද්ධ කරන්නේ භවයේ සකස් කර මේ සංසාර පැවැත්මක නිරත වෙන එකම. එහෙනම් ඊපඳු ආකාරය පිළිපදින කෙනාට දැන් පිළිපැද්දොත් එහෙනම් මේ භවය කියලා ආකාරයෙන් සකස් වෙනනම් භවය කියලා එසේ පවතී නම් අපිට එහෙනම් භවයක් සකස් වුණා නම් භවයක් හට ගැනීමක් වුණා නම් එතන ඇත්තටම වෙලා තියෙන ඉපදීමක් නේද? ඒ සකස් වෙච්ච තැන සිදුවලා තියෙන ජරාවටපත් වීමක්, ඒ වගේම එතන සකස් වෙලා තියෙන්නේ ලෙඩ වෙන බවක්, එතන සකස් වෙලා තියෙන්නේ මරණයටපත් වීම නේද? එයා මේ භවය නොදන්න කම නිසා කළා තියෙන්නේ මොකද්ද? ජාතිය සකස් කර සිටිනවා නේද? ජරාව සකස් කර සිටිනවා, ලෙඩ වෙන බව සකස් කර ඉන්නවා, මරණය සකස් කර එහෙනම් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන් සකස් කරන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන් තමයි ජාති ජරා ව්‍යාධි මරණියෝ සකස් කරන්නේ නේද? එහෙනම් කැමැත්තෙන් ජරා මරණියෝ සකස් කරන්නේ ඇයි? ජරා මරණියෝ සැපක් කියලා දකින්න හිතනවා.
එයා මේ ජරා මරණ කියන ඒවා හොඳයි සැපයි කියලා දකින්නේ නැහැ. නමුත් සැප හැටි දකින්නේ භවය. නේද? භවය තමයි සැප කියලා දකින්නේ. ඉතින් භවය සැපක් කියලා දැක්කනම් එයා මේ සැපයයි කියලා දැකලා තියෙන්නේ ජරා මරණ නෙමෙයිද? ජරා මරණ ටික තමයි සැප කියලා ඇත්තටම දැකලා තියෙන්නේ. එහෙනම් ජරා මරණයන් දුකක් කියලා දැනගත්තා. ජරා මරණ එපා කියලා කිව්වත් ඕන කියලා කරලා තියෙන්නෙම මේ ජරා මරණයම තමයි නේද? එහෙනම් කැමැත්තෙන්ම ඕනෑකමින්ම ආසාවෙන්ම අපි මේ භවය සකස් කර යනවා මිසක අවබෝධයෙන් යුක්තවම මේ භවයෙන් මිදෙනවා කියන කාරණාවක් පිණිස සකස් කරපු වැඩ පිළිවෙලක් තුළ මේ අනවරාග කාලයක් පුරාවට සකස් කළා නැහැ නේද? එහෙනම් මෙන්න මේ බඳු ඇත්තක් අපි ඒ ජීවිතය තුළ දකින්න නේද? කාම භවය වශයෙන් වේවා, රූප භවය වශයෙන් වේවා, අරූප භවය වශයෙන් වේවා. මේ තුන් භවය කියන තැනම මේ තුන් භවයම මෙන්න මේ ආකාරයට අපි දැකීම සිද්ධ වෙන්නට ඕන. එහෙනම් මෙන්න මේ කියන භවය පිළිබඳව එහෙනම් අපි ඒ ආකාරයට දැන ගැනීම සිද්ධ කරනවා. හරි. ඒකට භවය නොදැක්කොත්, භවය ඇතිතක නොදැක්කොත් අපි ඉන්නේ භවය සත්පුද්ගල භාවයෙන් අරගෙන. භවය සත්පුද්ගල භාවයෙන් අරගෙන ඉන්නවා. හරි. සත්පුද්ගල භාවයෙන් අරගෙන අපි ජරා මරණ සකස් කර සසර පැවැත්ම සිද්ධ කරනවා. නේද? එහෙනම් එසේ ඉන්නකොට එහෙනම් මෙන්න මේ භවය අපිට නැවත මේ ඇති වෙන බව, සකස් වෙන බව තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ වගේ භවය වර්ධවා දකින්නා වූ තැනැත්තාට මෙන්න මේ භවයාගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ යම් හේතුවකින්. අනේ ප්‍රධාන හේතුව මොකක්ද කියන එක දැන් අපි දැනගන්න ඕනේ නේද? මේ භවය සකස් වෙන භවය හට ගන්න තිබෙන ප්‍රධාන හේතුව මොකක්ද කියන එක දැන් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙනම් අපිට පෙන්නනවා එතනේ ධර්මයේ කවර හේතුවකින් මේ භවය හටගන්නවා. ඒ කියන්නේ පෙන්නන්නේ අපේ ධර්මයේ උපාදාන සමුදයෝ භව සමුදය නේ. උපාදානයාගේ හට ගැනීමෙන් භවය හටගන්නවා කියලා තමයි අපිට එතනදී පෙන්නන්නේ. එතකොට එහෙනම් කෙනෙක් දැන් උපාදානය කියන්නේ මොකද්ද? උපාදානය කියනකොට අපි අර දැඩි කොට ගන්නවා කියන කාරණා. නේද? ඒ කියන්නේ කුමක් දැඩි කොට ගන්නෙ? අපි කාම භවය දැඩි කොට අරගන්න. නේද? රූපී භවය දැඩි කොට අරගන්න. අරූපී භවය දැඩි කොට අරගන්න. එතකොට යමෙක් කාම භවයේ දැඩි කොට අරගත්තා නම් දැඩි කොට අරගන්නේ කුමකින්ද? කාම භවය කෙරෙහි යම් දැඩි බවක් වුණා. ඒ කෙබඳු ධර්මයාගේ වශයෙන්ද කාම භවයේ දැඩි කොට අරගෙන තියෙන්නේ? ඒ කියන්නේ කාම උපාදානයාගේ වශයෙන් කාම භවය දැඩි කොට අරගෙන තියෙනවා. දික්ටි උපාදානයාගේ වශයෙන් දික්ටි වශයෙන් නැත්තම් වැරදි දෘෂ්ටියින්ට අනුව මේ කාම භවය දැඩි කොට අරගෙන තියෙනවා. ඒතකොට යම් දෘෂ්ටියකින් මේ කාම භවය දැඩි කොට ගත්තා නම් ඒ දෘෂ්ටිය තමයි කියන්නේ කාම මේ දික්ටි උපාදානෙ. එතකොට යම් ලෝභයකින් මේ කාම භවය දැඩි කොට ගත්තා. ලෝභයකින් යම් ග්‍රහණය කොට දැඩි කොට ගත්තා. නැත්තම් අපිට එහෙම තෘෂ්ණාවෙන් මේ කාම භවය දැඩි කොට ගත්තා. ඒ තෘෂ්ණාවට ලෝභය කියනවා කාම උපාදානය කියලා කියනවා. කාම උපාදානය කියලා ඒකට කියනවා. ඒකට යම් සීල
සීල වෘතයකින් යම් සීල වෘතයක් වශයෙන් මේ කාමභාවයක් මුල් කරගෙන යම් කෙනෙක් යම් සීල වෘතයක් පුරයි. සීල වෘතයකින් තමන්ගේ සීලයක් හෝ යම් වෘතයක් හෝ අරගන්නවාද මේ කාමභාවයේ තුල දැඩි. ඒතකොට අන්න දැන් ඒක සීල වෘත නේද? සීලබ්බත පරාමාස උපාදානේ වඩේපා නේද? සීලබ්බත උපාදානේ කියලා එකට කියනවා. ඒතකොට ඒ වගේම තමයි මේ කාමභාවයේ පහළ වෙන්නා වූ නේද? මේ ස්කන්ධ ආයතන වශයෙන් යම් ධර්මයන්ගේ පහළීමක් වෙනවා නම් ඒවා කෙරෙහි සත්‍ය පුද්ගලික ආත්මයයි කියන ආකාරයකින් ග්‍රහණය කළා. ආත්මීය ආකාරයෙන් ඒවා දැකලා ආත්මීය භාවයෙන් ග්‍රහණය කරගත්තා නම් නේද? ආත්ම සංඥාවෙන් ග්‍රහණය කළගත්තා නම් දැඩි කරගත්තා නම් අන් ඒකට කියනවා අත්වාද උපාදානය කියලා ඒකට කියනවා. එහෙනම් කෙනෙක් මේ කාම භවයේ කියන එක කෙරෙහි දැඩි කරගන්න පුළුවන් හතර ආකාරයකට නේද? එක්කෝ තෘෂ්ණාවෙන්, ලෝභයෙන් කාම භවයේ උපාදාන කරගන්න පුළුවන්. ඒතකොට ඒක කාම උපාදාන. එහෙනම් යම් දෘෂ්ටියකින් මේ කාම භවයේ උපාදාන දැඩි කොට ගන්න පුළුවන්. අන්න ditthi උපාදාන නේද? එනත යම් සීල වෘතය තුල නේද? යම් සීල වෘතයක් දැඩි කොටගෙන ඒ කාම භවයේ අනුව පිරීම කරනවා. අන්න ඒක සීලබ්බත උපාදාන. ඒතකොට ආත්මීය භාව, ආත්මීය සංඥාවෙන්, ආත්මීය ලබ්ධියෙන් මේ කාම භවය උපාදාන කරගනී නම් ආන්‍ය අත්වාද උපාදානයේ වර්ධන. ඒතර ඒ වගේම තමයි අනිකුත් රූප භවය, අරූප භවය කෙරෙහි උපාදානයන්ගේ පිළිපැදීම සිදු කරනවා. ඒතර මේ යම් කෙනෙක් රූපී භවයේ පහළ වෙන ධර්ම. රූපී භවයට ආසාව ඇති වෙලා. රූප භවය හොඳයි, රූපී භවය සැපයි කියලා ආසා කරමින්, ලෝභ කරමින්, තෘෂ්ණා කරමින් රූපී භවය දැඩි කරගත්තා නම් එතකොට කියන්නේ මනෝපාදාන කියලානේ. රූපී භවයේ ලෝභයෙන් හෝ තෘෂ්ණාවෙන් දැඩි කරගත්තා නම් ඒ උපාදානයට කියනවා කාම උපාදාන. කාම උපාදාන කියලා කියනවා. හරි. ඒතකොට දැන් අරූපී ධර්ම, අරූපී භවයේ යම් කෙනෙක් අරූපී භවයේ සැපයි, හොඳයි, ස්ථිරයි කියලා ඒකේ මේ හොඳයි සැපයි කියලා ආසා කරමින්, ප්‍රාර්ථනා කරමින් වශයෙන් ලෝභය, තෘෂ්ණාවෙන් අරූපී භවය මේ දැඩි කරගත්තා නම් ඒ උපාදාන මොකන්ද? ඒ කාම උපාදාන. හරි? කාම උපාදාන. ඒතර මේ යම් කෙනෙක් කාම භවය ලෝභයෙන් තෘෂ්ණාවෙන් දැඩි කරගනිනවා. රූපී භවයේ ලෝභයෙන් තෘෂ්ණාවෙන් දැඩි කරගනිනවා. අරූපී භවය ලෝභයෙන් හෝ තෘෂ්ණාවෙන් මේ වශයෙන් දැඩි කරගත්තා නම් ඒකට කියන්නේ කාම උපාදාන කියලා. හරි මේ කාම උපාදාන කියනකොට අපිට හිතේ සාමාන්‍යයෙන් මේ කාම භූමියට විතරයි කියලාමනේ. ඒක එහෙම වෙන්නේ නැහැ. කාම උපාදාන කියන කාරණාව මේ තුන් භවයටම සාධාරණව මෙතනදී මේ ධම්මියා ක්‍රමයේදී දක්වන්නේ. මොකද මේ තුන් භව ධර්මියෝම කාමයේ කියලා අපේ ධර්මයේ පෙන්නනවානේ. ත්‍රිභූමික ධර්මියෝම කාමයට වස්තු කියලා කියනවානේ. එහෙනම් යම් කෙනෙක් ත්‍රිභූමික ධර්මයන්ටම ඇලුනා කියන්නේ මේ නේද? ඒ කාම වස්තු උපාදාන කරගත්තා කියන එකම තමයි. කාම උපාදාන කියලා කියන්නේ ඒක. හරි. ඒතර මේ විදිහට අන්න ඒ විදිහට. ඒතර යම් කෙනෙක් මේ දිට්ඨිය ගත්තොත් එහෙම. දැන් දිට්ඨි පාදානය ගන්නකොට රූපී මේ රූපාවචර ගන්න. රූපී ආත්මභාවය හොඳයි. රූපී ධර්ම රූපී භව සම්පත් ඒවා කෙරේ යම් ආත්මයක් සත්‍ය කියනනම් ඒවා සත්‍ය. ඒක ආත්මයක්. කියලා යම් දැක්මක් කියලා තියෙනවා. නේද? ඒ වගේ යම් දෘෂ්ටි සහගතව දැක්මක් තියෙනම් එයා එතන දික්ටි වශයෙන් පාදාන කරගත්තා වෙනවා. හරි. ඒකට අනිත් ආකාරයට ඒක ආත්මීය භාවයෙන් ග්‍රහණය කරගත්තා නම් ඒක අත්වාද උපාදාන කියනකට පත්. හරි. ඒත් අන්නේ දැන් ඔය කියන එක දෘෂ්ටි තියෙනවා දික්ටි පාදාන කියන්නේ දැන් ගත්තොත් එහෙම දැන් ලෝකයේ ඇත. දැන් කෙනෙක් කියන ලෝකේ අන්තයි. ලෝකයේ දැන් කෙනෙක් කියන ලෝකේ අනන්තයි. කියලා මේ වගේ දෘෂ්ටි තියෙනවානේ.
නේද? ඒ වශයෙන් යා ඒ ගත්ත දෘෂ්ටිය දැඩි කරගන්න. ලෝකේ අන්තය කියන එක ඇත්ත. ඒක සත්‍යයක්. ඒ කියලා ඒකේ දැඩි කරගන්න. අන්න ඒ විදිහට අපිට මේ රූපී භවයේ ඇත. ඒක අන්තයක් තියෙනවා. ඔව් රූපී භවයේ අන්තයක් කියලා දැන් පිළවරක් තියෙනවා කියලා ඒ දෘෂ්ටිය දැඩි කරගන්න. නම් එතකොට ඒක තමයි දිට්ඨි උපාදානයි. නැත්තම් මේ රූපී භවයේ අනන්තයි. රූපී භවයේ අනන්තයි කියලා ගන්න. නේද? ඒ වගේ අපි හිතමු දැන් රූපී භවය ඉදීම සඳහා යම් කසින බහනා වඩන. කසින නිමිති පහළ වෙනකොට ඒ නිමිති ඒවට කියන ඒවා රූප සංඥා. හරි. ඒතොර ඒ රූප සංඥා ගන්නකොට එයා ඇතැම් කෙනෙකුට හිතෙනවා ඒ රූප සංඥාවෙන් ඒ රූපී භවය මේ අනන්තයි. ඒකේ කෙලවරක් නැහැ. කියලා ඒ නිමිති ඒ කසින නිමිති මනසින් වඩනකොට අන්න ඒ වගේ දෘෂ්ටි අරගන්න. ඒ දෘෂ්ටිය තුල ඒක විස්තරයි ඒක ඇත්තක් කියලා හිතනකොට අන්න දික්තිය පාදාන කරගත්ත දික්ටි පාදාන නේද? ඒක තමයි ඒතන උපදින යම් ස්කන්ධාට්‍ය තිබ්බනම් එතන ආත්මය. ඒ ආත්මය බොහොම සැපවත් කියලා අරගෙන ඒ ආත්මය දැඩිකට ගන්න. නේද? එතකොට ඒක අත්වාද උපාදාන අන්න ඒ ආකාරයට ওই උපාදානය සිද්ධ වීම අපි දැන ගැනීම කරන්නට ඕනේ. එහෙනම් එහෙනම් මේ උපාදාන එහෙනම් මෙන්න මේ වගේ උපාදානයක යුක්ත වෙනකොට කාමයේ අපි කාම වස්තුන් උපාදාන වුණා නම් යම් කාම භවයක්. ඒතකොට එයා පිළිපදින්නේ කාම භවය සඳහා. නේද? අපි ගත්තොත් කාම භවයේ දැන් තමන් යම් මනුෂ්‍ය ජීවිතයක් නම් ලබාගෙන තියෙනවා. යම් සැප මට්ටමක් නම් වර්තමාන මනුෂ්‍ය ජීවිතය තුළ තියෙන්නේ. එයා දකිනවා මේ ජීවිතයට වැඩිය මේ මනුෂ්‍ය ජීවිතයට වැඩිය හොඳ අධික සැප අධික සැපයක් අධික සැප සම්පත්තියක් ලබන්න පුළුවන් මෙන්න මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. නේද? අපි හිතමු රජ සම්පත්තිය. රජ මැදුරක රජ කෙනෙක් හැටියට මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පුළුවන්. යන්න දැන් මෙයා එහෙනම් එහෙම කැමැත්තක් ඇති වෙනකොට ඒ වගේ රජ කෙනෙකු වෙලා උපදින ආකාරයට දැන් මෙයා ජීවිතේ පිළිපදින ගන්න. ඒතොර රජ කෙනෙකු පිළිබඳව තිබෙන රජ කෙනෙකු කියලා කියන්නේ ඒක තමයි කාම සම්පත්. ඒ කාම වස්තුව. ඒ කාම සම්පත්තිය. ඒ රජ සම්පත්තිය කියන ඒ කෙරෙහි යා ආසාව ඇති වුණා. ඒක ප්‍රාර්ථනාවක් ඇති වුණා. මත්තු මෙහෙම රජ සම්පත්තියක් ලබන්න ඕනේ. ඔන්න දැන් කාමයකට ආසාවක් ප්‍රාර්ථනාවක් ඇති වුණා. ඇතුණාට පස්සේ දැන් එහෙනම් ඒක ලබන්න නම් මම මේ වගේ මම දන් දෙන්න. මේ විදිහට මම සිල් රකින්න ඕනේ. මේ විදිහට මම භාවනා කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දකින හින්දා දැන් එයා ජීවිතේ පිළිපදින මොනවද? නිතරම උසස් ලෙස දන් දෙන්න පුරුදු කරනවා. නේද? හොඳින් සිල් රකින්න පුරුදු වෙනවා. නේද? මේ ආදි වශයෙන් නොයෙකුත් පින්කම් කරන්න පුරුදු වෙනවා. නොයෙකුත් පුණ්‍ය ධර්ම කරන්න රැස් වෙනවා. ඒත් මේවා කරන්නේ මොකක් සඳහාද? අර රජ සම්පත්තිය සඳහා. ඒ රජ සම්පත්තිය කියන්නේ මේ සම්පත්තිය කාම සම්පත්තිය සඳහා. එහෙනම් මේ වගේ රජ සම්පත්තිය සඳහා මේ විදිහට පුණ්‍ය කර්ම කරන්න හේතු වුණා යාට අර රජ සම්පත්තිය කෙරෙහි ආසාව ඇතිලා රජ සම්පත්තිය කෙරෙහි ලබන්නට ඇතිවෙච්ච අර කාම උපාදානිය තමයි දැන් මේ විදිහට කර්මයක් රැස් කරන්න මේ පුණ්‍ය කර්මයක් රැස් කරන්න හේතු. ඉතින් දැන් මේ පුණ්‍ය කර්මයේ තුලින් දැන් සකස් කරලා දෙන්නේ යාට මොකන්ද? රජ කෙනෙකු වශයෙන් උපදින ධර්මතා සමූහයක් තමයි පහළ. රජ කෙනෙක් වෙත්නම් ඒ ආකාරයෙන් නම් කුසලී සම්පූර්ණ කළේ අන්න දැන් මේ රජ සම්පත්තිය ලබන විදිහට ඉබඳු තැනක උප්පත්තිය සිද්ධ වෙනවා. අනිතර කියන්නේ උප්පත්තිය වෙන මොහොත කියන්නේ ජාතිය. ඒ උපත යම් ස්කන්ධයක් පහළ වුණා නම් ඒ මොහොත තමයි ජාතිය. ඒතර ඒ ජාතිය සකස් වුණු බව යම් කර්මයක් තුලින් මේ ජාති සකස් වුණාද ඒ තමයි මේ උපපත්ති භවය. ඒතර උපපත්ති භවය දැන් මේ වෙන මොහොතේ හඳුන්වන්නේ ජාතිය කියලා. තාම ජාතිය උනේ නැතිනම් හරි ස්කන්ධයෙන් පහළ වීම වශයෙන් මේ ජාති කියන අවස්ථාව වෙලා නැතිනම් ඒ තාක් දැන් කියන්නේ ඒ කර්මය රැස් කරලා තියෙන හින්දා කියනම උපපත්ති භවය දැන් යන සකස් වුණා. උපපත්ති භවය සකස් වුණා. එතකොට ඒ කියන්නේ
අපි දැන් සාමාන්‍ය අපි කියමු මෙන්න මෙයාට දැන් ಜಾති සකස් වෙලා තියෙන්නේ. ಜಾතියක් නැවත උපතක් සකස් වෙලා තියෙන කෙනෙක්. ඒක තමයි ඒක අපි උපපත්ති භවය. හරි. එතකොට මේ අවස්ථාව ලබන මේ ජීවිතයෙන් චුත වෙලා ඊළඟ ජීවිතයේ දැන් උපදින මොහොත ඒක හඳුන්වනවා ಜಾතිය. ಜಾතිය. එහෙනම් උපපත්ති භවය කිව්වත් ಜಾතිය කියලා කිව්වත් මේ කාරණා දෙක එකක්. එතන මේ අවස්ථා දෙකකින් තමයි මේ එක අවස්ථාවකදී උපපත්ති භවය කියනවා. ඒ ලබන අවස්ථාවේ ಜಾතිය වශයෙන් ඒක කතා කරනවා. හරි. එහෙනම් අර කියන මේ අනේ කියන උපපත්ති භවය සඳහා යම් දානමය වශයෙන් නේ සීලමය වශයෙන් යම් කර්මයක් රැස් කළා නම් ඒ පුණ්‍ය කර්මය තමයි කර්ම භවය උනේ. හරි. එහෙනම් මේ කර්ම භවය අර උපපත්ති භවයත් කියන මේ දෙකම ඇති වෙන්න. මේ කර්ම භවයත් උපපත්ති භවයත් කියන මේ භවය හටගන්නට මුල්ුනේ මොකද්ද? හේතුුනේ මොකද්ද? අර උපාදානය. නේද? එයා එතන කරපු කාම උපාදානය කියන්නේ උපාදානය තමයි හේතුවක් වුනේ. හරි. එහෙනම් මේ කාම උපාදාන නැත්නම් උපාදානයේ නිසා භවය හටගත්තා. උපාදානයේ නිසා භවය හට ගැනීම සිද්ධ වුණා. එහෙනම් උපාදාන නිසා භවයක් හටගත්තා කියන්නේ එතන තවත් විදිහකින් කිව්වොත් ඇත්තටම හටගෙන තියෙන්නේ මොකද්ද? ජාතියක් හටගෙන. ජරාවක් හටගෙන. නේද? ව්‍යාධියක්, මරණයක් හටගෙන. එහෙනම් මේ උපාදාන නිසා එයාට භවයක් සකස් වුණා කියන්නේ මේ දුකක් තමයි හටගෙන තියෙන්නේ. දුකක් තමයි සකස් වෙලා තියෙන්නේ. හරි. ඒතර අන්න මේ උපාදානෙන් මේ හටගෙන භව හට ගැනීම කියන්නේ සමුදය කියන එක අපි ඉසේ දත යුතුය. හරි. ඒතකොට ඒ රූප භවයක් වෙනකොට ඒ විදිහටම තමයි. නේද? රූපී සම්පත්තිය කෙරෙහි රූපී භවයට ඇලිච්ච කෙනා රූපී භවයේ සැපයක් දැකලා ඒක හොඳයි ඒක සැපයි එතන ස්ථිරයි මේ ආදී වශයෙන් දැකලා එහි ලබන්නට ඒ ලෝභ වශයෙන් ඒක උපාදාන කරගෙන එහි උපදීට නම් දැන් එයා කරන්නේ මොකද්ද? කුසලයක් රැස් කරන්න නේද? ඒ කුසලය මොන වගේ එකක්ද? ධ්‍යානමය කුසලයක් නේද? ඒක රූපාවචර වූ කුසලයක් තමයි දැන් වඩන්න ඕනේ. හරි. ඒතොර ඒ රූපාවචර කුසලයේ තමයි මොකද්ද? කර්ම භවය කියලා කියන්නේ. ධන වශයෙන් කර්ම භවය වශයෙන් දක්වන්නේ ඒක. එහෙනම් ඒ රූපාවචර කුසලය වූ කර්ම භවය ඉපදවා ගත්තා. සකස් වුණාද? දැන් ඒකෙන් ගෙන දෙන විපාකේ මොකද්ද? රූපාවචර උප්පත්ති. රූපී උප්පත්තියක් තමයි ඇති කළා දෙන්නේ. අන්න දැන් උප්පත්ති භවය ද ඒ කර්මයෙන් සකස් කළා දීලා තියෙනවා. එහෙනම් මේ රූපාවචර වූ කර්ම භවයත් උප්පත්ති භවයත් කියන මේ දෙකම ඇති වෙන්නට මුල් ලංකන්න හරි කාම උපාදාන. කාම උපාදාන කියන්නේ උපාදානය මේ හේතුවක් වෙලා තියෙනවා. අන්න ඒ ආකාරයට තමයි ඔය මේ සීල භවයන්ගේ හටගන්නේ. හැම භවයකම සමුදය මේ උපාදාන සමුදයෙන් වෙනවා කියන එක අපි විශේෂයෙන් දැන ගැනීම කරන්නට ඕනේ. ඒතකොට ඔය මේ උපාදානයගේ හටගෙන උපාදානය ඇතිවීමෙන් මේ භවය හට ගන්නවා කියන කරුණ අපි එසේ නුවණින් දැනගත යුතුයි. එහෙනම් එතනත් ඇත්තටම ඇතිලා තියෙන්නේ රූපියාන් භාවයක් කියලා හටගත්තේ බද්ද ජාතිය, ජරාව, මරණ. මේ ජාතිය, ජරා, මරණ කියන මේ දුකක් තමයි ඇත්තට මෙතනත් සකස් වෙලා තියෙන්නේ. එහෙනම් උපාදාන සමුදයෙන් භව සමුදය. එහෙනම් දැන් ඊට පස්සේ අපි දත යුතු වෙනවා එහෙනම් මොකද්ද මේ උපාදානයේ තිබුණොත් අපිට මේ භවය සකස් වෙනවා. භවය ඇති වෙනවා. ඒ කියන්නේ අපිට දුක ඇති වෙනවා. ඒ දුකින් මිදීමක් වෙන්නේ නැහැ. නේද? එහෙනම් මෙබඳු දුකකින් අපි මිදෙන්නට නම් මේ භවය අපි නිරෝධ කරන්න ඕනේ. මේ භවය නිරෝධ කරන්න ඕනේ. නේද? භවය නිරෝධ වෙන්න නම් කුමක් නිරෝධ වීමෙන් භවයාගේ නිරෝධය සිද්ධ වෙනවා කියන කාරණය නේද? මොකද්ද? ඒ තමයි මොකද්ද? උපාදාන නිරෝධා භව නිරෝධ නේද? උපාදානයාගේ නිරෝධයෙන්
භව නිරෝධය සිද්ධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය කියන මේ දුකිනි නිරෝධය එයාට සාත් කරන්න මේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා නේද? එහෙනම් අපිට උපාදානය භව නිරෝධයක් නොවෙන්නේ උපාදානය නිරෝධ නොවීම නිසා. උපාදාන නිරෝධ නොවීම නිසා. එතකොට උපාදාන නිරෝධ නොවෙන්නේ ඇයි? උපාදානය නිරෝධ නොවන්නේ කුමක් නිසාද? අපි ගත්තොත් මේ තණ්හා ආදී දේවල් කෙලෙස් පැතිකඩ මුල් වෙනවා. ඒ වගේම දැන් උපාදාන නිරෝධ නොවන්නේ අපි යමකට නම් අපි උපාදාන කරන්නේ. අපි යමකට නම් උපාදාන කරන්නේ ඒ දේ පිළිබඳව නොදන්න කම නිසා තමයි නැවත නැවත උපාදානය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ භවය කෙරෙහි ඇති අඥාන බව. භවය පිළිබඳව නොදන්න බව නිසා උපාදානය හටගන්නවා. නේද? නොදන්න බව නිසා උපාදානය ඇති වෙනකොට මේ උපාදානය ඇති වෙනකොට භවය සකස් වීම සිද්ධ වෙනවා. ඒක දුක ඇතිවීම සිද්ධ වෙනවා. එතකොට එහෙනම් ඒ නිසා මේ අපි එහෙනම් මේ භව නිරෝධයක් කරන්නට නම් උපාදාන නිරෝධ කරන්න ඕන. එතකොට මේ එහෙනම් උපාදාන නිරෝධ වෙනවා කියන්නේ අපි භවය කෙසේ දත යුතුද එහෙනම්? භවය කියන එක කෙසේ දත යුතු වෙනවද? භවය කෙරෙහි නේද? සත්‍යය, පුද්ගලයේ ආත්මීය දෙයක් වශයෙන් අපි භවය දකින්නේ නැහැ. එහෙනම් භවය දකින්න ඕනේ මොකද්ද? පොදු කර්ම භවයක් සහ උපපත්ති භවයක් පමණයි. දැන් කර්ම භවය කියනකොට ප්‍රධාන වශයෙන් අපි දකින්න ඕනේ එතන දැන් අර කියවන කර්ම භවය කියලා පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. ඒතරොයි සංකාරත්‍රයේම අපි එක වචනයෙන් කිව්වොත් චේතනාවට නම්. හරි? කුසල චේතනාව තමයි ඔය කියන ත්‍රිවිධාකාර සංකාරය තුලින් සඳහන් කරන්නේ. පුණ්‍යාභි සංකාරය කියනකොට මේ කුසල චේතනාව. ඒ කියන්නේ මොන චේතනාවද? ඒ කියන්නේ කාමාවචර කුසල් සිත් වල තිබෙනා වූ චේතනාවයි රූපාවචර කුසල සිත් වල තිබෙනා වූ චේතනාව. ඔන්න ඔය කාමාවචර රූපාවචර කුසල චේතනාව තමයි පුණ්‍යාවි සංකාර. හරි? ප්‍රධාන ඒ කුසල චේතනාව ප්‍රධාන ධර්මයේ වශයෙන්. ඒතර ඒ කුසල චේතනාව ප්‍රධාන කරගත්තු අවශේෂ කුසල ධර්මතා ටික මේ පුණ්‍යාභි සංකාරයම තමයි. හරි? ඊට පස්සේ අපුණ්‍යාභි සංකාරය කියනකොට එතනින් ගන්න අර 12 වැදෑරුම් වූ අකුසල් සිත්වල ඇත්තා වූ අකුසල් චේතනා. හරි? 12 වැදෑරුම් අකුසල් සිත්වල ඇත්තා වූ 12 වැදෑරුම් අකුසල චේතනා ටික තමයි මේ චේතනාව තමයි අපුණ්‍යාභි සංකාරය. ඒතර ඒ චේතනා ප්‍රධානයි. ප්‍රධාන කොට ගත්තේ අකුසල චේතනාව සහිත සෙසු අකුසල ධර්ම ටික අපුණ්‍යාභි සංකාරයම කියන එකට යනවා. ආනිඤ්ඤාභි සංකාරය කියනකොට එන ගද්ද ඒක අරූපාවචර කුසල චේතන. අරූපාවචර කුසල සිත් හතරෙහි යති කුසල චේතනාව ප්‍රධාන කරගත්තු මේ කුසල ධර්මතා ටික තමයි ආනිඤ්ඤාභි සංකාරය කියලා කියන්නේ. එහෙනම් ඒ කියන්නේ ආනිඤ්ඤාභි සංකාර කියන්නේ ආරූපාවචර කුසල සිත් තියෙනවානේ. ආනිඤ්ඤ මේ කියන්නේ නේව සංඥා අනාසඤ්ඤා මේ ගත්තොත් ආකාසානංචායතන කුසල සිතක් තියෙනවානේ. නේද? ඒ කුසල සිතේ ඇති චේතනාව තියෙනවානේ. අන්න ඒ චේතනාව තමයි ආනිඤ්ඤාභි සංකාර. විඥානංචායතන කුසලයේ තියෙනවානේ. කුසල සිත. ඒ කුසල සිතේ හට ගන්නවා චේතනාව. මේ චේතනාවට කියනවා ආනිඤ්ඤාභි කුසල චේතනාව. නැත්නම් ආනිඤ්ඤාභි මේ සංකාරය. හරි? ඒකට මේ චේතනාව ප්‍රධාන කරගත්තු ඒ සිතේ තියෙන සෙසු කුසල් ධර්මතා ටික ආනිඤ්ඤාභි සංකාර වෙනවා. ඒ විදිහට තමයි අකුසල සිත් වල තමයි අර ඉස්සෙල්ලා කිව්වේ.
අකුසල් ගන්නකොට අකුසල් සිත් 12ක් තියෙනවානේ. අකුසල් සිත් 12 තියෙන අකුසල චේතනා ටික. හැම අකුසල සිතකම චේතනාවක් තියෙනවානේ. ඒ චේතනාව අකුසල් චේතනාව. ආන්ගේ චේතනාව තමයි අපුඤ්ඤාවි සංකාර. සංකාරය. ඒතකොට මේ චේතනාව ප්‍රධාන කරගත්තු අවශේෂ අකුසල් දත්තා ටිකද ආනින්ජාවි මේ අපුඤ්ඤාවි සංකාර වේ. අන්නේ විදිහ තමයි ඔය මේ පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ආනින්ජාවි සංකාර. එහෙනම් ඒ සංකාරයෝ සත්‍ය පුද්ගලෙක් නෙවෙයිනේ. ඒක හුදු සිතක් එක පහළ වෙන සිතුවිල්ලක් විතරයි. චෛතසික ධර්මයක් විතරයි නේද? ඒ ආනිජ්ජබ් සංකාරෝ කියපු මේ චේතනාව සහ අකුසල් චේතනාවන් නැත්තම් කුසල චේතනා සහ අකුසල චේතනා කියන මේ චේතනාව. කුසල සහ අකුසල කියන ධර්ම යම්ගේ එකක් තුලකවත් සත්පුද්ගල බවක් නැහැ. හුදු සිතක් එක පහළ වෙන සිතුවිලි සමුදායක් විතරයි. එහෙනම් ඒවා සිතුවිලි සමූහයක් විසින් මිසක සත්පුද්ගලයක්. එහෙනම් මේ අකුසල චේතනාව ඇති කළොත් ඒකේ ප්‍රතිඵලයක් තමයි උප්පත්තියක් ගෙන දෙන්නේ. කාමාවචර මට්ටමට යම් ස්කන්ධ ටිකක් පහළ කරනවා. ඒ පහළ කරන ස්කන්ධයෝ සත්වයෝ නෙමෙයිනේ. නේද? විපාක භාවයෙන් ස්කන්ධ ටිකක් පහළ කරනවා. සත්‍ය පොත්වලයක් නොවුණු පොදු ස්කන්ධ මාත්‍රයක් පමණක් පහළ වෙනවා. එහෙනම් හරි ඒක තමයි උප්පත්ති භාව. ඒතර කාම භවයේ මේ යම් සත්‍ය පොත්වල නොවුණු ස්කන්ධ පහක පහළ වීමක් වුණා නම් ඒ ස්කන්ධ ප්‍රතිලාභය ඇති කරන්නට මුල්ුනේ අර මේ කලින් රැස් කළ මේ එක්ක කුසල චේතනාව නැත්නම් කුසල චේතන නැත්නම් අකුසල චේතනාව. ඒ කර්ම. ඒතර ඒක සත්‍යයක් පුද්ගලෙක් නෙමෙයි. ඒතර එහෙනම් සත්‍යයක් විසින් කෙනෙක් ඉපැද්දුවාද? නැහැ. සත්‍යයක් ඉපැද්දුව නෑ. සත්‍යයක් නොව පුද්ගලෙක් නොව මේ කුසල චේතනාව විසින් නේද? කාමාවචර වශයෙන් කතා කරන ස්කන්ධ සමූහයක් හට ගැනීම සිද්ධ කළා. සත්‍ය පුද්ගලයක් විච්ච ස්කන්ධ මාත්‍රයක හට ගැනීම සිද්ධ කළා. උපපත්ති භවයක් ඇති කළා. එහෙනම් සත්‍ය කළානේ සත්‍ය පුද්ගලයක් විසින් කරපු දෙයක් නොවේ. සත්‍ය පුද්ගල නොවිච්ච සත්‍ය පුද්ගල නොවුණු කර්ම භවයේ විසින් සත්‍ය පුද්ගල නොවුණු උපපත්ති භවය ඇති කළා දීලා තියෙනවා. නේද? එහෙනම් මෙන්න මේ කියන භවය කියන්නේ එහෙනම් සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. හරි? භවය කියන්නේ එහෙනම් සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. සත්‍ය පුද්ගලෙක් හැටියට දක්නතා එයා එතනින් එක්ක කාම වශයෙන් පාදාන කර ගන්නවා නේද? නැත්තම් ditthi වශයෙන් පාදාන කරගෙන හැසිරෙනවා. අත්වාද උපාදාන වශයෙන් මේ පාදාන කරගෙන ඒ හැසිරෙන භවය හැසිරෙන. දැන් මෙසේ දකින්නා වූ තැනැත්තාට දැන් මේ භවය ආරභය උපාදානය කියන එකක් සිතක හට ගන්නවා කියන එක වෙනවද? භවය අරාකාරය දකින්න නැත්තාට භවය ආස්වාද කර වශයෙන් ඇලෙන්න, සතුටු වෙන්න, ප්‍රාර්ථනා කරන්නට ලෝභයක් ඇති වෙන්න පුළුවන්ද? ලෝභයක් පහළ වෙන්නේ නැහැ. නේද? එයි ලෝභ කරන්නට දෙයක් දැන් භවයක් තුල ඇත්තේ නැහැ. සත්පුරුෂ භාවයෙන් ගත යුතු භවයක් දැන් අප වෙන්නේ නැහැ. නේද? සත්ත්ව සංඥාව තුළ පිහිටලා ඒවා නිට්ටයයි, සැපයි, ආත්මයි කියන නිබඳු විපරීත සංඥාවන් තුළ පිහිටලා තමයි අර වගේ කර්ම රස කරන්න උනේ. ඒ වගේම උපාදාන කරගන්න, ඒව දැඩි කරගන්න, භවය දැඩි කරගන්න සිදු. එහෙනම් දැන් මේ දැඩි කර ගැනීමක් නැහැ යට දැන් දැඩි කරගත යුතු බවක් එතන නැති නිසා උපාදානය ඇති වෙන්නේ නැහැ නේද? උපාදාන වෙන්නක් නොවෙනකොට දැන් උපාදානයේ නිසා යම් භවයක් සකස් වෙනවා. යම් කර්ම භවයක් සකස් වෙනවා. කර්ම භවයක සකස් වීමක් වෙන්නේ නැති නේද? යම් උපාදානයක් නිසා කර්ම භවයක් වෙනවා නම් අර විදියට මේ භවයාගේ ඇති තතු දැක්ක තැනැත්තාට උපාදානය වීමක් වෙන්නේ නැහැ. උපාදාන සකස් වෙන්නේ නැහැ. හටගන්නේ නැහැ. උපාදාන නැති නිසා කර්ම භවය ඇති වෙන්නේ නැහැ. කර්ම භවය රැස් නොවෙනකොට දැන් උපපත්ති භවයද සකස් වෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් අර භවයේහි ඇතිතතු දන්න කෙනා කාම රූප අරූප කියන්නේ තුන් භවයේහි ඇතිතතු දන්නා වූ දකින්නා වූ දැනත්තාට
උපාදාන හට ගැනීමක් වෙන්නේ නැහැ. උපාදාන හට ගැනීමක් නැති නිසා උපාදාන නැති වෙනකොට කර්ම භවය ඇති වෙන්නේ නැහැ, උපපති භවය වෙන්නේ නැහැ. ඒ කියන්නේ භවයේ හට ගැනීම වෙන්නේ නැහැ. නේද? අන්න උපාදානයේ නැතිවීමෙන්, උපාදාන නොවීමෙන් භවය නිරුද්ධ වෙන බවට පත්. භවය නිරුද්ධ වෙන භාවයට පත්. හරි. එහෙනම් මෙසේ මේ උපාදාන නිරෝධයෙන් භව නිරෝධය කියන එක අපි නුවණින් දැනගත යුතුයි. එහෙනම් මේ වගේ අපි එහෙනම් මේ උපාදාන නැති වෙන්නේ, උපාදාන නැති වෙලා භවෙ නිරෝධය කියන එක සිද්ධ වෙන්නේ, ඒක සාත් වෙන්නේ භවයේ ඇති තතුම අපි දැකීම කරන්නේ. භවයේ ඇති තතුම දකින්නවා කියලා කරන්නේ වෙන දෙයක් නෙවෙයි මොනවද? නේද? අපි කරන්නේ මේ රූප වේදනා ආදී මේ ධර්මයන්ගේ ඇති තතු දකින්න තමයි සිත කරන්නේ. මේ ධර්මයන්ගේ ඇති තතු දකින්නවා කියන්නේ අපි දුකේ ඇති තතු දැක්කා, භවයේ ඇති තතු දැක්කා. භවය යථාර්ථය දැන ගැනීම සිද්ධ කළා. එහෙනම් මෙන්න මේ ආකාරයට මේ උපාදාන නිරෝධයෙන් භව නිරෝධය එයා සාත් කරන කෙනෙක් බවට පත් වෙනවා. හරි. ඒතර ඒක තමයි එහෙනම් උපාදාන නිරෝධයෙන් භව නිරෝධය කියන්නේ ඒක මේ නිර්වාණය වශයෙන් අපි නුවණින් දැනගත යුතු ඒ ආකාරයෙන් අපි නුවණින් දැනගත යුතු. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට මේ උපාදාන නිරෝධය, භව නිරෝධය කියලා නුවණින් එයා දැනගත යුතු. එහෙනම් මේ උපාදාන නිරෝධය කරන්නා වූ මාර්ගයට පත් වෙන කන්ද පත් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මොකන්ද? අර උපාදානයගේ ඇතිතතු දකින්න බවක් වුණා නම් අපි අර ඉස්සෙල්ලා පෙන්නුවේ නේද? උපාදානයගේ ඇතිතතු දැනගත්තා. උපාදානයේ මේක භවයේ ඇතිතතු දැනගත්තා. භවය කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. භවය කියන්නේ කර්ම භව, උප්පත්ති භව. එතකොට ඒ කර්ම භවයේ තුන් ආකාරයෙන් තේරුම් ගත්තා. උපපත්ති භවය කියන එක නව ආකාරයකට දැනගත්තා. එතකොට මේ කර්ම භවයත් උපපත්ති භවයත් කියන එක සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, එතනත් ධර්ම ස්වභාව මාත්‍රයක් විතරයි. නේද? අර වගේ සිතුවිලි සමුදායක්, මේ වගේ චෛතසික ධර්මතා ටිකක්, මේ රූප ධර්මතා ටිකක්, මෙන්න මේ වගේ ස්කන්ධ ආදී වශයෙන් පහළ වෙච්ච ධර්ම සමූහයක් විතරයි මේ භවය කියන තැන අපිට හම්බුනේ. ඒතකොට ඒ වශයෙන් අපි භවය තේරුම් ගත්තා. ඒ භවය ඇති වුනේ උපාදානයේ නිසා. ඒ උපාදානය කියන්නේ කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලපත උපාදාන කියලා මේ වගේ අකුසල ධර්මතා ටිකක් විතරයි. උපාදානයන්ගේද සත්පුද්ගල බවක් නැහැ. නේද? කාම භවය කියනකොට ඒක ලෝභය, ditthi භවය කියනකොට ditthi උපාදාන කියනකොට ditthිය, අත්වාද උපාදාන කියනකොට ditthිය, සීලපත උපාදාන කියනකොට ditthිය. එහෙනම් ලෝභයයි ditthිය. ඒකත් සත්පුද්ගල නෙවෙයි. මේ වගේ ධර්ම ටිකක් විතරයි නේද? එහෙනම් මෙන්න මේ වගේ උපාදානය නිසා මේ භවය හටගන්නවා. මේ උපාදාන නිරෝධ වීමෙන් භව නිරෝධය සිද්ධ වෙනවා. ඒ කියන්නේ දුකේ නිරෝධය යාර සිද්ධ වෙනවා. එහෙනම් මේ වශයෙන් මෙන්න මේ ආකාරයට යා නැවතෙන්ද යම් කෙනෙක් භවය නුවණින් දකින්න. භවය නුවණින් මානසිකාරය කරනවා. භවය කෙරෙහි යෝනිසෝ මානසිකාරය කරමින් එයා පිළිපැදීම සිද්ධ කරනවා. අන්නේ දැක්ම ඒ සම්මාදිට්ඨියයි. ඒ සම්මාදිට්ඨිය යුක්ත වෙලා සම්මාදිට්ඨියෙන් යුක්තව යම් මේ කල්පනා කිරීමක් වුණාද ඒ තමයි සම්මා සංකප්පය. හරි. එතකොට මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පයෙන් යුක්ත වෙලා යම් උත්සාහයක් වුණා නම් ඒක සම්මා වායාමයයි. යම් මේ සමාධියක් වුණා නම් ඒක සම්මා සමාධියයි. යම් සිහියක් වුණා නම් ඒක යම් සම්මා සතිය නේද? ඒතකොට ඊබඳු සම්මාදිට්ඨි සංකප්පයන් තුළ පිහිටලා යම් සීලයක් තුළ පිහිටියා. යම් මේ විරති කියන්නේ යම් සම්මා කියන්නේ වාචා වුණා නම් සම් කම්මන්තයක් වුණා නම් යම් ආජීවයක් වුණා නම් එය සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා මේ කම්මන්තය නේද? අන්න එනම් මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තමයි ඇතිකත් දකින්නකොට වැඩි. මේ අංග 8 යට වැඩෙන බවට පත් වෙනවා. හරි. ඒත් පත් වෙලා යම් දවසක මේ භව නිරෝධය කරමි. උපාදාන නිරෝධ වෙමින් භව
නිරෝධය නුවණින් සාත් වුණා. නුවණින් සාත් කරමින් ඒ සම්මාදිට්ඨි සංකප්පාදී ටික පහළ වුණාද අන්න කියනවා එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය පහළ වුණා. මෙතන ලෝකෝත්තර මාර්ගය උපන්නා කියලා කියනවා. හරි එහෙනම් ලෝකෝත්තර මාර්ගයෙන් සාත් කළා මොකද්ද? භව නිරෝධය. ඒකෙන් භව නිරෝධය කියන නිර්වාණය සාත් කරගත්තු කෙනෙක් බවටපත් වෙනවා. එහෙනම් ඒක තමයි මාර්ගය. එහෙනම් මෙන්න මේ සම්මාදිට්ඨියපත් වෙනවා. එහෙනම් භවය නුවණින් දකින්නවා. භව සමුදය මේ ආකාරයෙන් නුවණින් දැක්කා. භව නිරෝධය නුවණින් දන්නවා. භව නිරෝධ කරන මාර්ගය නුවණින් දකින්න. නුවණින් දැනගන්න නේද? යන්නේ සම්මා දිට්ඨි තමයි ඊත්තාවතාවිකෝ ආවසෝ සම්මා දිට්ඨිය. අන්න ඉපමණකින් ඔහු සම්මා දිට්ඨියෙන් යුක්ත වුණා නේද? උජුගතාස්ස දිට්ඨිය ඔහු ඍජු දෘෂ්ටියක් බරපත් වුණා නේ. එහෙනම් මෙසේ ඔහු මේ භවය දැකලා ඒවං භවං පජානාති. මෙසේ භවය නුවණින් දැකලා ඒවං භව සමුදයං පජානාති. මෙසේ මේ භවයේ හට ගැනීම දකින්න. ඒවං භව නිරෝධංච පජානාති. මෙසේ මේ භව නිරෝධය නුවණින් දකින්න. ඒවං භව නිරෝධගාමිනී පටිපදා පජානාති. මෙසේ භව නිරෝධගාමිනී කරන නිරෝධය කරන ප්‍රතිපදාව නුවණින් දකින්න. සෝ සබ්බසෝ රාගානුසයං පහයි. ඔහු සියලුම ආකාරයෙන් රාගය ප්‍රහාණය කළා. රාගානුසය වශයෙන් මේක ප්‍රහාණයටපත් කළා. පටිඝානුසයං පටිවිනෝදෙත්තා. එතකොට පටිඝානුසය දුරු කොට පටිඝානුසය පටිවිනෝදනේ කොට දුරු කොට අස්මීති දික්ටි මානානුසයං සමුවනිත්වා. මේ මම වෙමි කියන දික්ටිය බඳු මේ මාන අනුශයද සමූල ඝාතනය කොට අවිජ්ජා පහය විජ්ජං උපාදිත්වා. අවිද්‍යාව ප්‍රහාණය කොට මේ භවය කෙරෙහි පැවති අවිද්‍යාව ප්‍රහාණය කොට භව නිරෝධ සංඛ්‍යාත නිර්වාණ විද්‍යාව පහල කරගෙන දිත්තේව ධම්මේ දුක්ඛසන්තං කරෝ. යහු මෙලවදීම සියලුම දුකෙන් ඊතරව ලබන අග්‍ර දක්ෂිනාර වූ මේ අරිහත් ත්‍ත්වයටපත් වුණා වූ උත්තමයන් වහන්සේ නමක් බවට ඉත නැත්තම් පත් වෙනවා කියලා අපිට දේශනා කරනවා. එහෙනම් ඒ උතුම් දේශනාව ඒ බව පිළිබඳව අවබෝධ කරගත්තා වූ ඒ උතුම් දේශනාව මේ හැම දිනකටම ඒ භවය අවබෝධ කරගෙන භවයෙන් මිදීමපත් වීම සඳහා හේතුපනිශ්‍රයම වේවා කියන හැම දිනකටම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤන්තං